අයිබෝවන් සුබෝදෑසනක් නිරෝගී වාසනාවන්ත ජයග්‍රාහී දවසක් ඔබට ප්‍රාර්ථනා කරනවා. අපි ලෑස්ති අද හැම තොරතුරක්ම සියලුම තොරතුරු වාර්තා කරන්න. පත්තරවල තියෙන දේවල් සහ එතනින් එහා ගිය කාරණා ගණනාවක් තියෙනවා ඔබට කියන්න වාර්තා කරන දේවල්. ඉතින් ඒ හැම දෙයක්ම කියනවා. විශේෂයෙන් ඔබේ අවධානය යොමු කරන්න සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව අංක 1 ඔමික්‍රෝන් ප්‍රභේදය රට පුරා ලෝකෙ පුරා සීග්‍රෙන් පැතිරෙමින් යනවා. ඉතින් මේකත් එක්ක ඔබේ ගැලවිල්ල ඔබේ බේරීම තියෙන්නේ ඔබ අතේ. ඒක වෙන කාටවත් ආරක්ෂාව තහවුරු කරන්න බෑ. මූලික සෞඛ්‍ය පුරුදු පිළිපදිමින් කටයුතු කරන්න. ඒ වගේම අපි දැක්ක මේ අනතුරු ගණනාවක් වාර්තා වෙනවා. මේවා විපත් විදිහට අපිට කියන්න සිද්ධ වෙනවා. දියේ ගිලින් වගේ දේවල්. ඔබ විනෝදචාරිකා අදත් ගිහින් ඇති. ඉතින් එහෙමනම් ඔබ පරිස්සම් වෙන්න. දරුවෝ ආරක්ෂා කරගන්න. ඔබ වැඩිහිටියෝ විදිහට ඒ වගකීම ගන්න. මේ අතර Voice of Colombo Grand Finale අවසන් මහා තරඟ ඊයේ පැවැත්වුණා. ඒ ගැන තොරතුරු කියන්න සූදානම්. ඊයේ කොහොමද මේ රාජ්‍ය සේවකයන් ඔවුන්ගේ දක්ෂතා අවසන් මහා තරඟයේදී ඉදිරිපත් කළේ කියලා සහ ජයග්‍රහණයේ සියල්ලම පෙන්වන්න අපි ලෑස්ති. ඉතින් කලාවට නවකයන්ට තාරුණ්‍යයට තන දෙන්න ස්වාධීන රූපවාහිනිය හැම විටම සූදානම් ඉදිරියටත් ඒ කටයුතු ඒ ආකාරයෙන් ක්‍රියාත්මක කරන්න. තාරුණ්‍යයට නවකයන්ට තන දීලා කලාවට තන දීලා කලාව ඉස්සරහට රැගෙන එන්න ස්වාධීන රූපවාහිනී මාධ්‍යජාලය නිරන්තරයෙන් කැප වෙනවා කියන කාරණය උදෙන්ම මතක් කරන්න ඕනේ. නජිත් අයිබෝන් සුබෝදෑසන. අයිබෝන් සමීර සුබෝදෑසනක් ප්‍රාර්ථනා කරන හැමදෙනෙක් සතයක පත්තර මේකත් එක්ක එකතු වෙලා ඉන්න ඔබට විශේෂම දවසේ ජාතික පුවත්පත්වල තොරතුරු අපි කියන්න සූදානම්. බොහොම ඉක්මනටම මේ අතරදී ඊයේ රාත්‍රිය බොහොම මනරම් විචිත්‍ර රාත්‍රියක් බවට පත් වුණා. සුජානි හෙට්ටිආරච්චි හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නියෝජනය කරන්නේ ඇය ජයග්‍රාහිකාව බවට පත් වුණා. Voice of Colombo Grand Finale අපි පෙන්වන්න සූදානම්. ඊට කලින් සුපුරුදු විදිහටම අපි සෙනසුරාදා ඉරිදා දවස්වල ඔබට මේ අලුත් පොතක් ගැන කියනවා. අදත් ඒ විදිහට අලුත් පොතක් ගැන කියන්න හදන්නේ. මේක මේ රුසියානු සාහිත්‍ය සමීක්ෂා කියලා තමයි නම් කෙරෙන්නේ. සමේලා රාජපක්ෂ රචනා කරන්නේ. බොහොම අපූර්ව කෘතියක්. දැන් ඔබ රුසියානු සාහිත්‍යයට ඇලුම් කරනවා නම් ඔබටත් පුළුවන් මේ කෘතිය අරගෙන කියවන්න. රුසියානු සාහිත්‍ය සමීක්ෂා A Survey of Russian Literature. මේ රුසියානු සාහිත්‍යය පිළිබඳව අපි දන්නවා දැන් උසස් පෙළ හදාරනකොටත් විශේෂයෙන්ම මේ රුසියානු සාහිත්‍ය විවිධ මේ ජාතීන්ගේ විවිධ ශෛලීන් වලට අනුව ලියවුණු කෘති ඔබට කියවන්න බොහෝ දෙනෙක් පෙළඹෙන කාලවකවානුවක්. ඒ අතරදී මේ කෘතිය බොහොම හොඳ කෘතියක් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. මේ කෘතියේ පසුවදන ලියවෙනවා ආචාර්ය ටියුඩර් වීරසිංහන් අතින්. එතුමා ශ්‍රීපාලි මණ්ඩපයේ නියෝජනය කරන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ රුසියානු සාහිත්‍ය ලෝක සාහිත්‍ය ධාරාවේ සුවිශේෂී ස්ථානයක් නියෝජනය කරන අතර සාහිත්‍ය විචාරයේදී අවයෝජනීය සංරක්ෂකයක් ලෙස බැඳී පවතිනවා. රුසියානු සාහිත්‍ය අනන්‍යතාව වන්නේ එය එක්වරම කාලයේ ආත්මය සහ ජනතාවගේ ආධ්‍යාත්මයේ අන්‍යෝන්‍ය ක්‍රියාකාරීව සහ සජීවීව පිළිබිඹු කිරීමක්. රුසියානු සාහිත්‍යය රුසියානු ජන ජීවිතය සහ රුසියානු අධ්‍යාත්මයේ ප්‍රපංචයන් පමණක් නොව ලෝක ජනතාවගේ පොදු උරුමයක් මෙන්ම මානව සංහතයේ ආධ්‍යාත්මයේ කැඩපතයි කියලා ආචාර්ය ටියුඩර් වීරසිංහන් මේ විදිහට ලියනවා. ඒ අතරදී පෙරවදනත් බොහොම අපූර්වට ලියවෙනවා මේ සමේලා රාජපක්ෂ පිළිබඳව. දැන් අපි දන්නවා විශ්වවිද්‍යාල ජීවිතයේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරන අතරදී විවිධ පර්යේෂණාත්මක ග්‍රන්ථ ලියවෙනවා. ඒ විදිහට ලියවුණු ග්‍රන්ථයක් විදිහට රුසියානු සාහිත්‍ය සමීක්ෂා මේ කෘතිය හඳුන්වන්න පුළුවන්. පහන්තරුවක්සේ නිබඳ ජීවිතයේ මංපෙත් එලි කළ මාලබන ජයග්‍රහණ හමුවේ නිහඬව සතුටු වන ජීවිතයේ දුෂ්කරම තැන්වල අත් නොහැර මාලාගින්ම සිටි ආදරණීය අම්මාට සහ තාත්තාට ආදරයෙන් මේ පොත පිරිනමනවා කියලා සමේලා මේ පිදුම ඒ විදිහට සටහන් කරනවා. ඒ අතරදී පෙරවදන මෙහිම ලියවෙන සාහිත්‍ය අනුමානව කෘතියක්. එහි ඇත්තේ මානව නිෂ්පාදිත බවක්. ඒට දිගු ඉතිහාසයක් ඇති බව පැහැදිලි. එම සාහිත්‍ය ඉතිහාසය පිළිබඳ අවධානය යොමු කරන විට පැහැදිලි වන්නේ එහි කෘත්‍යාත්මක ගතික මානව චර්යාත්මක සාධනය සඳහා අතිශය හේතුකාරක වන බවයි කියලා මේ පෙරවදන ලියවෙනවා. මහාචාර්ය ධර්මකීර්ති ශ්‍රී රංජන් ජනමාධ්‍ය අධ්‍යනාංශය කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ නියෝජනය කරන්නේ. ඔබට හැකියාව තියෙනවා මේ රුසියානු සාහිත්‍යය පිළිබඳව බොහොම අපූර්වට මේ කෘතියෙන් විග්‍රහ කරන සාහිත්‍ය නිර්මාණ බිහිවීම කෙරෙහි වන ප්‍රස්තුත සාධක, ඒ වගේම විචාරය පිළිබඳ සංකල්පීය ප්‍රවේශය, එතනින් එහාට ගියාම තවත් බොහෝ දේ විචාරය හා විචාරකයා මේ දේවල් වෙන්කර හඳුනා ගන්න ඔබට හැකියාව තියෙනවා. කෙටි කතාව පිළිබඳ සංකල්පීය ප්‍රවේශය නොයෙකුත් දේ ලියවිමු. බොහොම විශිෂ්ට පර්යේෂණාත්මක කෘතියක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන් රුසියානු සාහිත්‍ය සමීක්ෂා මේ පොත. අපි ඔබටත් ආරාධනා කරනවා එකතු වෙන්න කියවන්න මේ වටින කියන පොත්. ඒ අතරේදී ඔබ පොතක් ලියලා තියෙනවා නම් කතුවරයෙක් නම් කතුවරියක් නම් අපිට එවන්න. අපි සෙනසුරාදා ඉරිදා දවස්වල
පොත් ගැන කියන්න සූදානම් රටටම ලෝකයටම ඔබේ පොත ගෙනියන්න අපි සූදානම් බව මතක් කරනවා නැවත නැවතත් ආරාධනා කරනවා. සමීර, මේ රාත්‍රියේ අපි අමතක නොකළ යුතුයි ඒ රාත්‍රියේ විචිත්‍රත්වය සහ ඒ සුන්දරත්වය ඒ ගායන කෞශල්‍යයෙන් හෙබි අපේ රාජ්‍ය සේවකයන්ගේ හැකියාවන් ඊ රාත්‍රියේ පුරාවටම මේ ලෝකයේ පුරාවටම ගෙනියන් ITN මාධ්‍ය ජාලයේ කටයුතු කළා. අනිවාර්යෙන් අර රුසියානු සාහිත්‍ය ගැන කිව්වා. ඉතින් රුසියානු සාහිත්‍යයෙන්ම මම ගන්නම් මේ කලාව කියන තැනට එන්නම්. එක කාලයක් තිබුණා සෝවියට් දේශීය අනුග්‍රහයෙන් රුසියානු සාහිත්‍ය නොමිලේ අපේ රටේ බෙදා හැරියා. ඉතින් මේක එක හේතුවක් රුසියානු සාහිත්‍ය කෘතීන් අපේ රටේ ජනප්‍රිය වෙන්න. හැබැයි අපේ දේවල් අපි අගය කරන්නේ කොතනද? අපේ කලාව අපි අගය කරන්නේ අපේ නිර්මාණ ශිල්පීන්, ඒ වගේම අපේ කලාකරුවන්, සමහර විට රාජ්‍ය ආයතනවල සේවය කරන අය, ඔවුන්ගේ සැඟවුණු කලා හැකියාවන් තියෙනවා, දක්ෂතාවයන් තියෙනවා. ඉතින් මේව තමයි ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය විදියට හොයාගෙන ගිය Voice of Colombo වැඩසටහන නිර්මාණය වෙන්නේ මේකත් එක්ක. ඉතින් ඒ අනුව අපි කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල කේන්ද්‍ර කරගෙන ඒ රාජ්‍ය සේවකයන් ඉලක්ක කරගෙන ඔවුන්ගේ ජයග්‍රහණය වෙනුවෙන්, ඔවුන්ගේ දක්ෂතාව වෙනුවෙන් ඒ අගය කිරීමක් වෙනුවෙන් තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක කරේ. අවසන් මහා තරඟ ඊයේ දවසේදී පැවැත්වුණා. අපි බලමු මොන ආකාරයෙන්ද මේ තීරණය ඊයේ දවසේදී ලැබුණේ කියලා. ඔව් සමන්ත, ඔබ අද මේ තරඟේ දෙවන ස්ථානයයි සුජානි ඔබ ජයග්‍රහණය කරනවා. ජයග්‍රාහී සුජානි හෙට්ටිආරච්චිට අපේ ඒ සම්මානනීය ගායිකාවට අද රාත්‍රියේ ඒ තමන්ගේ ජයග්‍රහණය සමරන්නට හොඳම අවස්ථාව. ඉතින් ඇයට හිමි මුදල් ත්‍යාගයද මේ අවස්ථාවේ ඇයට ලබා දෙනවා. ඒ තමයි උද්වේග කර මොහොත Voice of Colombo ග්‍රෑන්ඩ් ෆිනාලේ රාත්‍රිය වර්ණවත් කරපු මොහොත. සුජානි හෙට්ටිආරච්චි අපි ඔබට සුබ පතනවා හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නියෝජනය කරන්නේ. සුජානි, අර සමීර මේ සුජානි ගායනා කරපු අවස්ථාවේදීත් ප්‍රේක්ෂකාගාරයේ දැවැන්ත ප්‍රතිචාරයක් සුජානිට හිමි වුණා. ඒ ප්‍රතිචාරයෙන්ම පැහැදිලි මොනතරම් පිරිසක් ඇත් එක්ක හිටියද කියන කාරණාව. අවසානයේදී අය ජයග්‍රාහිකාව බවට පත් වුණා. අපි නැවතත් සුභාශිංසනය කරනවා. ඉදිරියේදී නුදුරු දිනකදීම සුජානිව ඔබට දැක ගන්නත් හැකියාව තියෙයි ITN මාධ්‍ය ජාලය හරහා. ඔව් අනිවාර්යෙන්. ඉතින් මේ සැඟවුණු දේවල් කලාව ඉස්සරහට රාජ්‍ය සේවකයන් හෝ වේවා වෙනත් ආයතන මේ සියල්ලම එක තැනකට ගේන්න ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ කලාවත් එක්ක ඉස්සරහට යන හැම විටම නිරන්තරයෙන් අත්වැල් මැද ගන්නවා කියන කාරණය මතක් කරන්න ඕනේ. ඒ වගේම මේ කලාවට අතහිත දෙනවා වගේම රාජ්‍ය ආයතනයකට සේවයක් ලබා ගන්න ගියාම රටේ ජනතාව ඒ සේවයත් කලාව වගේම නේද හරි ලස්සනට කතා කරලා සිනහමුසු මුණින් මේ විදිහටම රාජ්‍ය සේවකයන්ට අපේ රටේ ජනතාවට සලකන්න පුළුවන් නම් ඒකත් වටිනවා. පොඩ්ඩක් මතක් කරන්න ඕනේ. සමහර තැන්වල ප්‍රාදේශීය ලේකම් අපි කොළඹ දිස්ත්‍රික්කය කියලා කියන්නේ වෙන පළාත් වලට ගියාම රාජ්‍ය සේවයෙන් සේවයක් ලබා ගන්න ගියාම සින්දුනේ මේ කියන්නේ බයිලා ගහන්න. ඉතින් බයිලා ගහන්න නැතුව නේද හරි ලස්සනට වැඩේ එන මිනිස්සයාගේ වැඩේ කරලා දෙන්න පුළුවන් නම් ඒකත් වටිනවා. ඒක ගැනත් අපි මතක් කරන්න ඕනි. මේ අතර අපි යනවා මව්බිම් පත්‍රය බලන ප්‍රධාන ප්‍රවෘත්තියක් විදිහට අද වාර්තා කරනවා 2021 ඉතිහාසගත අපනායන ආදායමක් කියලායි. මේ ගැන ඊයේත් පත්‍රයේ තිබුණා. කෙසේ නමුත් අපි මේ ගැන තවදුරටත් කතා කළ යුතුයි. ඒ නිසා තමයි අද මේ සම්බන්ධයෙන් ඔබට කියන්න හිතුවේ. ඒ අනුව මේ ආකාරයෙන් වාර්තා කරනවා මේ ගිය අවුරුද්දේ මේ කලින් අවුරුදු වලට සාපේක්ෂව දැවැන්ත ආදායමක් අපිට හම්බ වෙලා තියෙනවා අපනායන කර්මාන්තයක් විදිහට අපනායන විදිහට කරලා. ඒ සම්බන්ධයෙන් තොරතුරු මේ ආකාරයෙන් මව්බිම් පත්‍රයේ අද වාර්තා කරනවා. ඉතින් මොන ප්‍රශ්න තිබුණත් මේ ආකාරයෙන් මේ විදිහට මේ දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගැනීම සම්බන්ධයෙන් අපි තවදුරටත් කතා කළ යුතුයි. හේතුව තමයි ප්‍රශ්න ගණනාවක් තිබුණා. රටේ අර්බුද ගණනාවක් තිබුණා. ලෝකයේ අභියෝග රැසකට මුහුණ දුන්නා. ඉතින් මේත් එක්ක තමයි අපනායන ආදායම 23%කින් වර්ධනය වෙලා තියෙනවා කියලා වෙළඳ අමාත්‍යාංශය සඳහන් කරන්නේ. මෙරට අපනායන ඉතිහාසයේ පළමු වතාවට 2021 වර්ෂයේ සමස්ත භාණ්ඩ අපනායනයේ ඇමරිකානු ඩොලර් බිලියන 12 ඉක්මවා යමින් ඇමරිකානු ඩොලර් බිලියන 12.5ක ආදායමක් ලැබීමට සමත් වෙලා තියෙනවා. ඒ වගේම 2020 වර්ෂයට සාපේක්ෂව ඇමරිකානු ඩොලර්
මිලියන 2780ක වැඩිවීමක් සහිතව 2021 වර්ෂයේදී මුළු වෙළඳ භාණ්ඩ අපනයනය 24.17ක් දක්වා වර්ධනය කරගන්න වෙළඳ අපනයන ශේෂ්ත්‍රය සමත් වෙලා තියෙනවා කියලයි මේ ආකාරයෙන් තොරතුරු කියන්නේ. 2020 යම් අඩුවීමක් තිබුණා කොරෝනා වසංගතයත් එක්ක. හැබැයි 2021 වෙද්දී දැවන්ත වැඩිවීමක් ඉතිහාසගත වර්ධනයක් 23ක විතර වර්ධනයක් මේ වර්ධනය සම්බන්ධයෙන් අද වාර්තා කරනවා. ඉතින් මෙහි වැඩිම ආදායමක් උපයන්න සමත් වෙලා තියෙන්නේ අපේ ඇඟලුම් ශේෂ්ත්‍රයට ඇඟලුම් කර්මාන්තයේ ඇඟලුම් සේවක සේවිකාවන්. අපි දන්නවා ඔවුන් මොනතරම් කැපකිරීමක් කරාද කොරෝනා වසංගතය ඇතුලේ අභියෝග ගණනාවකට මුහුණ දුන්නා. ඉතින් ඒ අභියෝගات එක්ක තමයි ඔවුන් මේ ආකාරයෙන් දැවන්ත ආදායමක් අපේ ආර්ථිකයට එකතු කරන්න සමත් වෙලා තියෙන්නේ. ඒ ගැනත් මතක් කරන්න ඕනේ. ඊට පස්සේ තේ කර්මාන්තයෙන් ආදායමක් උපයන්න අපිට හම්බ වෙලා තියෙන අපනයනය ගැන කතා කරද්දී ඊට පස්සේ රබර් ආශ්‍රිත නිෂ්පාදන වලින් දැවැන්ත ආදායමක් උපයා ගන්න මේ අපනයනය මුදලට එකතු කරන්න හැකියාව ලැබිලා තියෙනවා. ඊට පස්සේ කුළුබඩු මේ ආදී වශයෙන් අපිට කතා කරන්න පුළුවන්. ඉතින් මේ හැම දෙයක්ම ජයග්‍රහණ විදිහට කතා කරන්න හැකියාව ලැබිලා තියෙනවා. පොල් වලනුත් තා හොඳ වර්ධනයක් ආදායමක් ලබා ගන්න හැකියාව ලැබිලා තියෙනවා. හැබැයි මේ අපනයන කාර්යය වගේම පොල් ගැන කතා කරද්දී ඊළඟට එන ප්‍රශ්නේ තමයි අපනයනය කරනවා අපිට පරිභෝජනය කරන්න කන්න බොන්න ඕනි කරන පොල් ටික සමහර විට පොල් කිරි ගන්න වේවා එහෙම නැත්නම් පොල් තෙල් නිෂ්පාදනය කරන්න වේවා ඒ අවශ්‍ය කරන පොල් සමහර විට අපේ කර්මාන්ත වලට නැති වෙන්න පුළුවන්. ඉතින් මේ දෙකම ඉතාමත් සියුම්ව අධ්‍යයනය කරලා කළමනාකරණය කරගන්න ඕනේ. එහෙම නැත්නම් තමයි ඊට පස්සේ ඊළඟ ගැටලුව නිර්මාණය වෙන්නේ. අපනයනයේ ශක්තිමත් වෙනවා වගේම අපෙත් මිනිස්සු කන්න බොන්න ඕනේ. ඉතින් ඊළඟ එන ගැටලු මේ දේවල් වලට මම හිතන්නේ පිළියම් දැන්ටමත් ඒ අදාළ බලධාරීන් සතු ඇති කියලා අපි විශ්වාස කරනවා. එහෙම නැත්නම් ඒ ගැනත් අපිට කතා කරන්න සිද්ධ වෙයි. මේ අතරේ තමයි අද ලංකාදීපයට ගියාම තොරතුරු කියන්නේ මුදල් අමාත්‍යාංශයේ කැබිනට්ටුවට දන්වයි මේ වසරේ ගෙවිය යුතු ණය ඩොලර් කෝටි 690ක් කියලා කියනවා. කෝටි 100ක බැඳුම් කරයක් ජූලියේ ගෙවන්න සැරසෙනවා කියලාත් වාර්තා කරනවා. අජන්ත කුමාර අගලකර ලියන්නේ මේ වසරේ ගෙවිය යුතු විදේශීය ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් කෝටි 690ක් බව මුදල් අමාත්‍යාංශ වාර්තාවක් මගින් කැබිනට් මණ්ඩලයට දැනුම් දීලා තියෙනවා. ඉතින් විදේශීය මුදල් වලින් ගෙවිය යුතු මේ දේශීය ණය ප්‍රමාණයේදී ඊට ඇතුළත් වන බව මේ වාර්තාවේ පෙන්වා දීලා තියෙනවා. ඉතින් මේකත් එක්ක තමයි ඊළඟට මොකද්ද කරන්නේ මේ සම්බන්ධයෙන් කතා කරනවා විවිධ ආයතනත් එක්ක කියලා මුදල් අමාත්‍යාංශයේ පැත්තෙන් කියන්නේ ඉන් ඇමරිකානු ඩොලර් කෝටි 390ක පමණ ණය ප්‍රමාණයක් මේ වසරේ මුල් කාර්තුව තුල ගෙවන්න වෙනවා කියලාත් කියනවා. ඉන් ඩොලර් කෝටි 50ක මුදලක් මහ බැංකුව විසින් නිකුත්දා ගෙව්වා. ඒ ගැන ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මහ බැංකුව අධිපතිවරයා අජිත් නිවාඩ් කබ්‍රාල් මහත්තයා සඳහන් කළා තිබුණා මේ අතර තවත් ඇමරිකානු ඩොලර් කෝටි 100ක ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම් කර ලබන ජූලි මාසයේ කල්පිරීමට නියමිතව තියෙනවා. ඉතින් මේ ණය ප්‍රමාණයද ගෙවීමට කටයුතු කරනවා කියලා මුදල් අමාත්‍යාංශයේ කැබිනට් මණ්ඩලයට දැනුම් දීලා තියෙනවා. මේ වසර තුල ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම් කර සඳහා පොලී වශයෙන් ඇමරිකානු ඩොලර් කෝටි 86ක පමණ මුදලක් ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා කියලා මුදල් අමාත්‍යාංශයේ පෙන්වා දෙනවා. ඉතින් නජිත් මේක තමයි බරපතල කාරණේ. අපනයන ආදායම අපේ වර්ධනය වෙනවා වගේම ඊට පස්සේ ආනයනය සම්බන්ධයෙන් කතා කරද්දී අපි වැඩි. ඉතින් මෙතන පරතරයක් තියෙනවා. අපි ආනයනය කරන ප්‍රමාණය වැඩි නම් අපනයන ආදායම කොච්චර වැඩි වුණත් වැඩක් නැහැ. මේ පරතරය තමයි අපි වෙනස් කරගන්න ඕනේ. එහෙම නැත්නම් අපි කොහොමද රටක් විදිහට ණය ගෙවන්නේ? මේක සාමාන්‍ය ආර්ථිකයේ ගෙදරක ගෘහ ආර්ථිකයකට අදාළයි. අපි ණය ගන්නවා. හැබැයි ඒ ණය ගෙවන්න වෙන්නේ නැහැ. ඊට පස්සේ අපේ වියදමත් වැඩි. මොකද්ද එහෙමනම් ඊළඟට කරන්නේ? ඉතින් මේ ප්‍රශ්නේ තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. අද ඒ ගැන ලංකාදීපයේ තොරතුරු වාර්තා කරනවා. අර සමීර කියපු කාරණාව ආනයන සහ අපනයන වියදම් අතර තියෙන ඒ පරතරය වෙළඳ හිඟය ඩොලර් මිලියන 7051කට නැගලා කියලා අද දවසේ දිවයින පුවත්පත කියනවා. අද දිවයින මේ විදිහට ලියන්නේ වෙළඳ හිඟය ඩොලර් මිලියන 7051කට නැගී කියලා මේ විදිහට සිරස්තලයක් යොදමින් අද දවසේ දිවයින පුවත්පත ලියනවා. ශ්‍යාම්නුවන් ගණිවත්ත මේකෙන් ලියන්නේ ගිය වසරේ පළමු මාසෙ 11 රටේ වෙළඳ හිඟය අපනයන ආදායම සහ ආනයන වියදම අතර පරතරය ඇමරිකා ඩොලර් මිලියන 7051 දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ. 2020 වර්ෂයේ පළමු මාසෙ 11 වාර්තා වූ වෙළඳ හිඟය ඇමරිකා ඩොලර් මිලියන 5446ක් වුණා. මේ අනුව 2020 වසරේදී අදාළ කාලයට සාපේක්ෂව 2021 වසරේ එම කාලයේදී වෙළඳ හිඟය ඇමරිකා ඩොලර් මිලියන 1605කින් ඉහළ ගිහිල්ලා තියෙනවා. මේ කාලයේදී අපනයන ආදායම ඇමරිකා ඩොලර් මිලියන 11345ක් දක්වා 24.9කින් වැඩි වෙලා තියෙනවා. ආනයන වියදම ඇමරිකා ඩොලර් මිලියන 18396 දක්වා 26.6කින් වැඩි වෙලා තියෙනවා. ඉතින් මේ හින්දා අර පරතරේ තව ටිකක් වැඩි වෙලා තියෙනවා. ඇමරිකා ඩොලර් මිලියන 7051කට
ඉහළ ගිහින් කියලා තමයි අද දවසේ දිවයින පුවත්පත ඔය විදිහට සඳහන් කරන්නේ. අර පරතරේ වැඩි වෙනවා කියන සමීර කිව්වා වගේම ඉතින් මේ ආදායම හොයාගන්නේ කොහෙන්ද? අනිවාර්යෙන් ණය ලබා ගන්න ඕනේ. මේ පරතරේ පියවන්න. ඉතින් මේක ගැටලුවක්. ආනයන සහ අපනයන කොච්චර සිද්ධ කළත් වැඩක් නැහැ. මේ අතර පරතරේ වැඩි නම්. ඒ හින්දා ඒ ගැන අවධානය යොමු වෙන්න ඕනේ. ඒ අතරදී අද දවසේ දිවයින පුවත්පතේ විදිහට කියනකොට ලංකාදීප පුවත්පතේ තවත් කාරණාවක් කියනවා. ඔව් ලංකාදීපේ වාර්තා කරනවා දැන් අපි මොනතරම් ආදායමක් ලැබුවත් අපනයනය සම්බන්ධයෙන් කතා කරද්දී මේ අපනයනය ශීඝ්‍ර වර්ධනයක් පෙන්වුම් කරත් හැබැයි අපේ වෙන නාස්සිය වැඩි නම් එහෙමනම් මොකද්ද මේවට ගන්න ක්‍රියාමාර්ග? අපි අපිට ඕනි කරන සම්පත් ටික ගෙනෙල්ලා තියෙනවා. මේ දුම්රිය දෙපාර්තමේන්තුව ගැන කියන්නේ කෝටි 320ක දුම්රිය එන්ජින් 4ක් දිරන්න ඇරලා කියලා අද ලංකාදීපේ වාර්තා කරනවා. ඉතින් මොනතරම් ආදායමක් ලැබුවත් මේවා මේ විදිහට මේ ගෙනෙල්ලා තියෙන සම්පත් විනාශ වෙලා යනවනම් යකඩ යකා කියලානේ දුම්රියට කියන්නේ. ඉතින් අපිට කියන්න සිද්ධ වෙන්නේ යකඩ යක්කු කියලා. මේවා කරන්නේ. ඒ තරම් පුදුමාකාර වේදනාවක් දැනෙන මේ රුපියල් කෝටි 320ක් වටිනා දුම්රිය එන්ජින් 4ක් වසර 3කට අධික කාලයක් තිස්සේ ධාවනයේ නොයදවා දි รา පත් වෙමින් තියෙනවා කියලා වාර්තා වෙනවා. මේ වෙද්දි මේ දුම්රිය එන්ජින් වල වගකීම් කාලය අවසන් වෙලා තියෙනවා කියලත් දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහත්තයා කියනවා. ඉන්දික දොඩංගොඩ මහත්තයලා මේවා මේ ප්‍රශ්නයක් මේ කොනේ තියාගෙන කතා කරන්නේ නැතුව මේවා දිගින් දිගට මාධ්‍ය හරහා දැනුවත් කරන්න ඔබතුමාලා වෘත්තීය සමිති විදිහට ඇත්තටම මේ සම්බන්ධයෙන් අපිටත් දැනුවත් කරන්න පුළුවන් නම් මේ අදාළ බලධාරීන්ගේ ඇස් යොමු කරන්න පුළුවන් මේ පිළිබඳව. මේවා චීනයෙන් මේ එන්ජින් ගෙනල්ලා තියෙන පාටලි චම්පික රණවක මහත්තයා බස්නාහිර පළාත් සංවර්ධන හා නාගරික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් නිද්දි කියලාත් දොඩම්ගොඩ මහත්තයා කියලා තියෙනවා. ඉතින් ගෙනාවා නම් ගෙනාපු විදිහට පරිස්සම් කරගන්න ඕනේ. මේවා හරියට ඒ නියමානුකූල ක්‍රමවේදයන් වලට මේවා දහවණය කරන්න, ඒ වගේ නඩත්තු කටයුතු කරන්න, මේ දේවල් කරන්න බැරි නම් ඇයි ගේන්නේ? මේකම වැඩක් නැත්තම් ඇයි මේවා අරන් එන්නේ? ඉතින් කවුරු හරි අරගෙන එනවා, ඒකින් ගෙනෙල්ලා ඒ වාසිය කවුරු හරි ලබා ගන්නවා. කොමිස් ගැන කතා වෙනවා අජිත් කොනතරම්. ඉතින් කොමිස් එක කවුරු හරි මේවා ගෙනෙල්ලා එහෙම කොමිසයක් ගන්න නම් මේවා ගෙනාවේ මේවා එතනින් එහාට අපිට වැඩක් නැත්තම් මේ ආකාරයෙන් විනාශ වෙන්න හරින එක මේවා මහජන මුදල්, රටේ මුදල්. ඇයි මෙහෙම කරන්න කියන ප්‍රශ්නාර්ථය අපිට මතුවෙනවා. ඉතින් මේ මුදල් අමාත්‍යාංශයේ ප්‍රතිපාදනයට තමයි ගෙනල්ලා තියෙන්නේ. එන්ජින් දුම්රිය දෙපාර්තමේන්තුවට බාර දීලා තියෙනවා. කොළඹ හා සමාවන මුදල් අමාත්‍යාංශයට නෙමෙයි ඒ කාලේ පළාත් සංවර්ධන හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයට තමයි මේ මුදල් වලින් තමයි මේවා ගෙනල්ලා තියෙන්නේ. කොළඹ හා අවට ප්‍රදේශවල එකතු වන අපද්‍රව්‍ය අරුක්කාලු ප්‍රදේශයට රැගෙන යාම සඳහා මේ දුම්රියෙන් ගෙන යන්න කටයුතු කරලා තියෙනවා. මේ දුම්රිය එන්ජින් ආනයනය කරලා තිබුණා මේ සඳහා කියලාත් අද ලංකාදීපේ වාර්තා කරනවා. හැබැයි මේ ආකාරයෙන් දිර්ලා යනවා කෝටි 320ක් වටිනවා. දුම්රිය දෙපාර්තමේන්තුව ගැන ඇත්තටම කතා කරන්න ලැජ්ජයි. සමහර අවස්ථාවල මොන තරම් අසීරුතාවයකින්ද අපහසුතාවයකින්ද ජනතාව දුම්රිය එන්නේ. දැන් ප්‍රශ්න ගණනාවක් තියෙනවා. සමහර විට සීසන් එක විතරක් අරගෙන ස්ටේෂන් එකට එන්නේ මිනිස්සු. මගින් විදිහට ස්ටේෂන් එකට එන්නේ නැජිත් සීසන් එක විතරක් අරගෙන. හැබැයි සීසන් එක අරගෙන ස්ටේෂන් එකට ආවහම දැනගන්නවා කෝච්චිය අද නැහැ කියලා. ඊට පස්සේ මොකද කරන්නේ? බස් එකේ යන්න සල්ලිත් නැහැ. ඉතින් පුදුම කනගාටුවක් වේදනාවක් තියෙන්නේ මේ දෙපාර්තමේන්තු නිලධාරීන් ගැන, සේවකයන් ගැන. සේවකයෝ කරන්නේ දුම්රිය මගින්ට මොනවා වුණත් එකයි කියලා මග දාලා ඒගොල්ලන්ගේ වෘත්තීය සමිතිය අයිතිවාසිකම් දිනා ගන්න යනවා. ඉතින් මේවා ප්‍රශ්න විදිහට තියෙනවා. කොහොමද දෙපාර්තමේන්තුවක් විදිහට ඉස්සරහට යන්නේ, හොඳ සේවාවක් ජනතාවට ලබා දෙන්නේ? මේ සම්බන්ධයෙන් ඉදිරියේදී අනිවාර්යෙන් ක්‍රියාමාර්ගයක් ගනි. අපි දන්න කාරණාව තමයි සමහර වාහනයක් වුණත් පාවිච්චි කරන නැත්නම් ඕක සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකේ හරි විකුණන්න පුළුවන්. ඉතින් දුම්රිය එන්ජින් තියාගෙන හිටියයි දැන් දිරලා යනකම් පාවිච්චි කරන්න බැරි වෙනකම් වගකීම් කාලයක් ඉවරලා තියෙන. ඉතින් මේක ප්‍රශ්නයක්, දැවැන්ත ගැටලුවක්. දුම්රිය නැහැයි කියලා ජනතාව මැසිවිලි නගනවා. හරියට මේ දුම්රිය ක්‍රියාත්මක කරන්න එන්ජින් නැහැ කියලා එක පැත්තකින් කියන. ඒ අතරදී එන්ජින් 4ක් ওই විදිහට දිරලා යනකම් බලාගෙන ඉන්නවා. මේ දේවල් කාට කියන්නද කියලා සමහරලාට හිතෙනවා. ඒත් මේ දේවල් ගැන දැන් හරි පරීක්ෂණ සිද්ධ කරන්න ඕනේ. ඒ අතරේ දැන් වංචා කරන්න පුළුවන් හැම දෙයකින්ම අපේ රටේ උදවිය වංචා කරනවා. විදේශ රැකියාවලුත් වංචා කළා කියලා අද සිළුමිණ පුවත්පත කියනවා. විදේශ රැකියාව වංචා 4234ක් කියලා අද අමිල මලවිසූරිය මේ විදිහට සිළුමිණ පුවත්පතට ලියන්නේ. විදේශ රැකියාව සඳහා යොමු කරන බවට සඳහන් කොට සිදු කළ වංචාවක් පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට ඉකුත් තෙවසර තුළ බලපත්‍ර සහිත බලපත්‍ර රහිත ආයතන මෙන්ම තනි පුද්ගලයන් පිළිබඳව පැමිණිලි 4234ක් ලැබිලා තියෙනවා. 2019 වසරේදී පැමිණිලි 2539ක්, 2020 වසරේදී 1143ක්, 2021 දී පැමිණිලි 522ක් ඒ අතර වෙනවා. ඒ පැමිණිලි අතර බලපත්‍ර රහිත සහ
බලපත්‍ර සහිත විදේශ රැකියා ආයතන සිදු කළ වංචාවන් පිළිබඳව ඉකුත් වසර 3 තුලදී පැමිණිලි 2898ක් වගේම තනි පුද්ගලයන්ට විරුද්ධව පැමිණිලි 1253ක් ලැබිලා තිනවා. ලැබුණු පැමිණිලි වලින් 3871ක් සඳහා නීතිමය ක්‍රියාමාර්ග මේ වෙනකොටත් අරගෙන තියෙනවා කියලා අද සිළුමිණ පුවත්පත ওই විදිහට කියනවා. අපි යනවා ඊළඟට මේ විදුලිය අර්බුදය ගැන කතා කරන්න. ඉතින් විදුලිය අර්බුදය ASCII අපිට දැන්ට සතුටට කාරණයක් මහජන උපයෝගිතා කොමිසම පහුගිය සතියේ කියපු කතාව තමයි කරන්ට් එක කපන්නේ නැහැ කියලා. එහි සභාපතිවරයා පැහැදිලිව සඳහන් කරා. අවසර දෙන්නේ නැහැ කිව්වා. අවසර දෙන්නේ නැහැ. විදුලිය විසන්ධි කිරීමක් වෙන්නේ නැහැ. තව මාස ගානකට මාසෙකමාරකට විතර. හැබැයි අපිට එතනින් එහාට මොකක් වෙයිද දන්නේ නැහැ. මොකද කාලගුණය මේ සඳහා අනිවාර්යයෙන්ම බලපානවා. ඒ අදාළ පෝෂක ප්‍රදේශ වලට ජලය ලැබුණ නැත්නම් තියෙන වතුර ටිකක් දැන් පහළට බැහැගෙන යනවා නම් ජලාශවල ඊළඟට මොකද්ද කරන්නේ? විදුලිය ජලයෙන් නිෂ්පාදනය කරන්න හැකියාවක් නැති වුණොත් ඊට පස්සේ ඊළඟට තියෙන ඉන්ධන මගින් අපේ මේ විදුලිය නිෂ්පාදනය කරන බලාගාර, ඒ වගේම තාප බලාගාර තියෙනවා. ඉතින් මේවා හරියට ජනනය කරගන්න බැරි වුණොත් ඊළඟ ගැටලුව දුම්රිය මේ මොන ආකාරයෙන්ද මේ විදුලිය ලබා දෙන්නේ කියන ප්‍රශ්නේ. ඉතින් මහජන උපයෝගිතා කොමිසම කියනවා දැන්ට ප්‍රශ්නයක් නැහැ. විදුලිය විසන්ධි වීමක් වෙන්නේ නැහැ කියන කාරණේ. හැබැයි වැඩේ තියෙන. ඉතින් එහෙම කිව්වට මේවා වෙන යම් හේතුවක් දන්නේ නැහැ. සමහර ප්‍රදේශවලට විනාඩි 20කට 30කට හරි විදුලිය විසන්ධි වීමක් වෙනවා. සමහරට මේ දැනුවත් නෙවෙයි වෙන්න පුළුවන්. ඔව් දැනුවත් ඒ කියන්නේ දැනුවත් වෙනවා කියන්නේ මහජනතාව දැනුවත් නෙවෙයිද? මහජන උපයෝගිතා කොමිසම. ඔව් කොමිසම දැනුවත් නොවෙනවා වෙන්න පුළුවන්. හැබැයි මහජනතාවත් අඩු ගානේ දැනුවත් කරනවා නම් මේ අදාළ කාල සීමාව තුළ විසන්ධි වෙනවා කියලා. හැබැයි එහෙම වෙන්නෙත් නැහැ. විදුලිය විසන්ධි වෙනවා. කෙසේ නමුත් ඊට පස්සේ අපහසුතාවයට පත් වෙන්නේ සාමාන්‍ය ජනතාව. මේ ගැන හොයලා බලනවා නම් ඒක වටිනවා. මේ අතර තමයි අරුණ අද ප්‍රධාන ප්‍රවෘත්තියෙන් වාර්තා කරන්නේ මේ ඉංජිනේරුවෝ විදුලිය කපන්න හැදුවේ මෙගාවොට් 300ක් හදිසියෙ ගන්න කියලා. මේක වංචාවක් කියලායි අද තොරතුරු කියන්නේ. කැපුවනම් පාඩුව කෝටි 320ක් කියලා තියෙනවා. නිර්මාණය කළ අර්බුදයක් කියලායි සභාපතිවරයා සඳහන් කරන්නේ. අද ඒ ගැන මේ ආකාරයෙන් තොරතුරු කියනවා. ඒ අනුව ජනවාරි මාස 24 වෙනිදා ඉඳලා පෙබරවාරි 4 වෙනිදා දක්වා විදුලිය කප්පාදු කළ යුතු බව ප්‍රකාශ කළද පෙබරවාරි මාසයේද විදුලිය කප්පාදු නොකිරීමට උපයෝගිතා කොමිෂන් සභාව සාකච්ඡා කරලා තියෙනවා. නොරොච්චුවලේ බලාගාරයේ අක්‍රිය වී ඇති ජනන යන්ත්‍රයේ යථා තත්ත්වයට පත් කරලා හෙට දිනේදී විදුලිය ජනනයට එකතු කිරීමට නියමිතයි. ඉතින් ඒක ඇත්තරම විදුලි පාරිභෝගිකයන් විදිහට එක පැත්තකින් සතුටු යුතු කාරණයක්. මේ විදුලිය කප්පාදුවක් සිදු කළ යුතු බවට ඉංජිනේරු සංගමය ප්‍රකාශ කරලා තියෙන්නේ. මෙගාවොට් 300ක විදුලි වලයක් පෞද්ගලික බලාගාර වලින් හදිසියේ මිලදී ගැනීමට මණ්ඩලය සූදානම් වීම නිසා කියලා කියනවා. එහෙත් මණ්ඩලයේ සභාපති ප්‍රනාන්දු මහත්තයා සඳහන් කරනවා වැඩ බලන සාමාන්‍ය අධිකාරී අබේසේකර මහත්තයාට දැනුම් දීලා තියෙනවා හදිසි විදුලි මිලදී ගැනීමක් අනවශ්‍යයි කියලා. සෑම වසරකම ජනවාරි ඉඳලා අප්‍රේල් වෙනකම් මේ අතරතුර කාලය තුල විදුලිය හදිසි මිලදී ගැනීම වලට ලංකා විදුලි මණ්ඩලයට යෝජනා එනවා. එතකොට ඒ කාල සීමාව ඇතුළත නජිත් මේවා අර සීසන් එකට කරන වැඩ ඔය පෞද්ගලික බලාගාර ඒගොල්ලෝ ස්ටොක් කරලා තියා ගන්නවා. ඒගොල්ලෝ විදුලිය හදලා නිෂ්පාදනය කරලා ඒගොල්ලෝ තියා ගන්නවා. අර ඉල්ලුම වැඩි වෙච්ච ගමන් මිල වැඩි වෙච්ච ගමන් දෙන්න බලාගෙන ඉන්නවා. ඔව් ඒගොල්ලෝ දන්නවා මෙන්න මේ කාල සීමාව තුළ ජනවාරි අප්‍රේල් කියන්නේ අපිට අපේ මල්ල තර කරගන්න පුළුවන් කාලය කියලා. ඉතින් ඒගොල්ලෝ ලෑස්ති කරගෙන තියාගෙන ඉනවා. ඒවා ඉතින් ඒවා වෙනම දේවල් වෙන්න ඇති. ඉතින් මේගොල්ලන්ට නිකන් අවුරුදු කාලේ වගේ ඇත්තේ. ඇත්තටම අවුරුදුත් අප්‍රේල් ඒගොල්ලන්ටත් අවුරුදු ඒ කාලෙම තමයි. සරලව කියනවා නම් බිස්නස්. මේවා තනිකර ව්‍යාපාර. ඉතින් කෙසේ වෙතත් විදුලි වල මණ්ඩලයේ සභාපතිවරයා ප්‍රකාශ කරනවා විදුලි අර්බුදය ස්වභාවික විපතක් නොව මිනිසුන් විසින් නිර්මාණය කළ අර්බුදයක් බව. විදුලි කප්පාදුවක් සිදු කිරීම සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතිය ලබා ගත යුතුයි. එවැනි අවසරයක් ලබා ගැනීමට පෙර ඉංජිනේරු සංගමයේ විදුලි කප්පාදු කිරීම පිළිබඳව මාධ්‍යයට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විදුලි වල පනතේ 33 වගන්තිය යටතේ දඬුවම් ලබා දෙන ලෙසද වෘත්තීය සමිතිය ඉල්ලා සිටිනවා කියලයි මේ ආකාරයෙන් වාර්තා කරන්නේ. ඉතින් ඉංජිනේරු සංගමය ඇත්තරම ඉතින් ඒගොල්ලෝ කියන්න ඕනේ නැහැ මේක විදුලිය විසන්ධි වෙනවා කියලා. ඒගොල්ලෝ ඉංජිනේරුවන් විදිහට බලන්න ඕනේ මොනවාද මේවට විකල්ප. විදුලිය විසන්ධි කරන්නේ නැතුව ඒගොල්ලෝ මේ ලයිට් කපන වෙලාවල් ටික අපිට කියන්න නෙමෙයි ඉංජිනේරුවෝ ඉන්නේ. අනිවාර්යයෙන්. ඉංජිනේරුවෝ ඉන්න ඕනේ මොකද්ද මේකට විකල්ප මොනවද තියෙන්නේ ජනතාවට විදුලිය අඛණ්ඩව ලබා දෙන්න මොන ආකාරයෙන්ද කටයුතු කරන්න පුළුවන් කියන යෝජනා ටික අරන් ඇවිල්ලා ඒවට ඒ අදාළ දේවල් සම්මත කරගෙන ඒවා ක්‍රියාත්මක කරන්න. හැබැයි විදුලිය කපන වෙලාවල් ටික කියන්න මේ ඕන කෙනෙකුට පුළුවන්. ඒ සඳහා මේ ඉංජිනේරු සංගමයක් කියලා එකක් ඉන්න ඕනේ නැහැ. ඉංජිනේරුවෝ කියලා කට්ටියක් ඉන්න ඕනේ නැහැ. ඉතින් මේක තමයි කනගාටුව. මේක උනේ මේ විදුලිය කපන්නම් අනිවාර්යයෙන්ම උපයෝගිතා කොමිසමෙන් අනුමැතිය ලබා ගන්න ඕනේ. ඊට කලින් අර ගොල්ලෝ ඇවිල්ලා මාධ්‍යයට කියනවා මෙන්න මේ කාලවල විදුලිය විසන්ධි කරන්න සිද්ධ වෙනවා කියලා. මේ ගැටලුව තියෙනවා. ඒ සම්බන්ධයෙන් අරුණ පත්තරයේ තොරතුරු
වාර්තා කරනවා. මේ අතරේ මම යනවා මව්බිමට මව්බිම වාර්තා කරනවා කැලණිතිස්සට නැප්තා නැතුව කෝටි 60ක පාටුවක් කියලා. ඉතින් නැප්තා නැතුව මේ කැලණිතිස්ස බලාගාරයට උන මේ ප්‍රශ්නය පිළිබඳවයි අද ලංකාදීපයේ මේ ආකාරයෙන් මව්බිම මේ ආකාරයෙන් තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. ඒ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් අරගෙන එනවා. මේ සියලු කාරණා එක්ක තමයි විදුලි අර්බුදයක් ගැන අපිට කතා කරන්න සිදු වුණේ. ඒ පිළිබඳවයි මේ වාර්තාව. ඉතින් මේ සියලු දේවල් එක්ක නජිත් ගැටලුව තියෙන්නේ කර්මාන්ත ශාලා. අපි දන්නවා කර්මාන්ත ශාලාවලට අවශ්‍ය කරන විදුලිය ඒ අවශ්‍ය මොහොතේදී ලබා දුන්නේ නැත්නම් එහෙම ඒ කර්මාන්ත ශාලා කරගෙන යන්න බැරි වෙනවා. එතකොට කුඩා ව්‍යාපාර මේ වගේ දේවල් කොහොමද මේ ආකාරයෙන් මේ ඉදිරියට පවත්වාගෙන යන්නේ? ඉතින් මේක තමයි ගැටලුවක් බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් කැලණිතිස්ස මේ සංයුක්ත චක්‍රීය විදුලි බලාගාරයට අවශ්‍ය නැප්තා ඉන්ධන තොග නොමැතිවීම හේතුවෙන් මේ බලාගාරය ඩීසල් වලින් බලගන්නවා ක්‍රියාත්මක කිරීම මත රජයට මාසකට රුපියල් කෝටි 60ක පමණ පාඩුවක් සිද්ධ වෙනවා කියලා ලංකා විදුලි වල මණ්ඩලයේ ප්‍රකාශකයෙක් මව්බිමට කියලා තියෙනවා. නැප්තා ඉන්ධනයෙන් බලගැන්වීමට හැකි මෙරට එකම බලාගාරය මේ වන අතර සපුකස්කන්ධ තෙල් පිරිපහදුව වසා දැමීමත් සහ පවතින විදුලි අර්බුදය හමුවේ මේ බලාගාරය ඩීසල් වලින් බලගැන්වීමට මේ වෙන විට සිද්ධ වෙලා තියෙනවා කියලා මේ ප්‍රකාශකයා කියනවා. මෙගාවොට් 165ක ධාරිතාවයෙන් යුතු මේ බලාගාරය නැප්තා වලින් බලගැන්වීම සඳහා සකස් කරලා තියෙන්නේ නැප්තා පාවිච්චි කිරීම ඉන්ධන වලට වඩා ලාභ නිසා කියලාත් කියනවා. ඉතින් විදුලි බලාගාර සඳහා අවශ්‍ය ඉන්ධන තොග හිඟවීමත් සමග ඇති වූ මේ විදුලි අර්බුදය හමුවේ ඩීසල් වලින් මේ බලාගාරය මේ වෙද්දී ක්‍රියාත්මකමින් පවතිනවා කියලත් මේ සඳහන් වෙනවා. මේ අතර එක් විදුලි ඒකකයක් අවම රුපියල් 5ක අලාභයක් විඳීමට සිද්ධ වෙලා තියෙනවා කියලත් කියනවා. ඉතින් නැප්තා නැතුව ඒ කැලණිතිස්සේ මේ ප්‍රශ්නෙත් එක්ක තමයි මේ අර්බුදය නිර්මාණය වෙලා තියෙන්නේ. ඩීසල් වලින් විදුලිය නිෂ්පාදනය කරන්න වැඩි මුදලක් යනවා. ඒ ගැනයි අද මේ ආකාරයෙන් තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. ඉතින් මේ හැම දෙයක්ම අවසානයේ බැර වෙන්නේ සාමාන්‍ය ජනතාවගේ පොකට්ටුවට කියන එක තමයි අපිට කියන්න සිද්ධ වෙන්නේ. ඉතින් තව බර වැටෙනවා වෙනුවට බර අඩු කරන්න පුළුවන් ක්‍රම ඉස්සරහට එනවා නම් එහෙම යෝජනා එනවා නම් ඒ වෙනුවෙන් තමයි අපි හැමෝම යන්න ඕනි කියන එක තමයි මතක් කරන්න තියෙන්නේ. මේ සියල්ල ජනතාවගේ කර මත පැටවෙන්නේ විදුලි අර්බුදයේ ආර්ථිකයට කොහොමද බලපාන්නේ? දැන් මේ පිළිබඳව සිළුමිණ පුවත්පතේ ඇතුල් පිටුවක තොරතුරු කියනවා චන්දිමා ඉදිරිමාන්න විවිධ ක්ෂේත්‍රවලට කොහොමද මේ විදුලි අර්බුදය බලපාන්නේ? සමීර කිව්වා වගේම ආර්ථිකයට දැවැන්ත බලපෑමක් එල්ල වෙනවා. නිදහස් වෙළඳ කලාප ආයෝජකයන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ධම්මික ප්‍රනාන්දු මහත්තයා මේ විදියට සඳහන් කරන ධම්මික ප්‍රනාන්දු මහත්තයා කියන ඇගලුම් වලට ඇනුම් තියෙන නිසා ඒ ඇනුම් කඩිනමින් සපයන්න විදුලිය අවශ්‍යයි. මේ අපි ලංකාදීප සිළුමිණ පුවත්පතේ ඇතුල් පිටුවක තොරතුරු ඔබට කියන විදුලි අර්බුදයේ ආර්ථිකයට බලපාන්නේ කොහොමද කියන කාරණා පිළිබඳව දැන් මේ ධම්මික ප්‍රනාන්දු මහත්තයා මේ විදියට කියන ඇගලුම් වලට ඇනුම් තියෙන නිසා ඒ ඇනුම් කඩිනමින් සපයන්න විදුලිය අවශ්‍යයි. මොකද හැම ආයතනයකම ජෙනරේටර් නැහැ. තිබුණත් ඒවා හැම අවස්ථාවකම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දීර්ඝකාලීනව මේක කරගෙන යන්න අමාරුයි. මේ නිසා යම් විදුලි කප්පාදුවක් සිදු මෙරට ඇඟලුම් කර්මාන්තයේ විශාල අර්බුදයකට මුහුණ දෙනවා කියලා එතුමා කියනවා ධම්මික මහත්තයා. ඒ අතරදී ඉදිකිරීම් කරුවන්ගේ සංගමේ සභාපති සුසන්ත ලේනාරච්චි මහත්තයා මේ විදිහට කියනවා අර්බුදයේ උග්‍ර වී දිනකට පැය 2-3ක් විදුලිය විසඳ කළහොත් තම ඉදිකිරීම් කර්මාන්තයේ සඳහා දෙහි බලපෑමක් එල්ල වෙනවා කියලා එතුමා කියනවා. ඒ අතරදී එවන්නක් සිදු වුවහොත් ඉදිකිරීම් කරුවන් බාරගෙන ඇති ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් කලට වේලාවට නිම කිරීමට හැකියාවක් නොලැබෙන බවද එතුමා අවධාරණය කළා තියෙනවා. ඒ අතරදී දැන් මේ අර්බුදය පිළිබඳව දැන් ආපනශාලා හිමියන්ගේ සංගමේ සභාපතිතුමන් අසේල සම්පත් මහත්තයා කියලා තියෙනවා මේ වගේ කතාවක්. පවතින තත්ත්වය හමුවේ අර්බුදකාරී තත්ත්වය තුළ විදුලිය කැපීමක් සිදු වුවහොත් ආපනශාලා හිමියන් පමණක් නොව පාරිභෝගික ජනතාවද දුෂ්කරතාවන් රැසකට මුහුණ දීමට සිදු වෙනවා. විදුලිය කප්පාදු කරනවා නම් නිශ්චිත වේලාවක් සටහන් කර ඒ පිළිබඳව අපව දැනුවත් කරන්න ඕනේ. මොකද අපි කවුරුත් දන්නවා ආපනශාලා සඳහා වැඩියෙන් විදුලිය අවශ්‍ය වෙනවා. ඒ වගේම සවසට හා රාත්‍රියට තමයි මේ ආපනශාලාවල වැඩි වෙනදාමක් සිද්ධ වෙන්නේ කියලා එතුමා කියනවා. ඒ අතරදී ආපන ක්ෂේත්‍රයේ ඉන්න තවත් මහත්මයෙක් මේ අතුකෝරල මහත්තයා එතුමා මේ විදිහට කියන පිටිගල තේ කර්මාන්ත ශාලාවේ හිමිකරු අනුර අතුකෝරල මහත්තයා අපි එතුමා 7 වෙනි පැයටත් එක් අවස්ථාවකදී අරගෙන ආවා. ඒ අතරදී එතුමා කියන තේ කර්මාන්තයේ සඳහා මේක කොහොමද බලපාන්නේ කියලා එතුමා කියනවා අනෙක් පාර්ශව අදක්වපු අදහස් වලට සමීප අදහසක් තමයි ඔහු සඳහන් කළේ. තේ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා 100%ක්ම විදුලිය අවශ්‍ය වෙනවා. මෙරට ජනතාවගේ විදුලි බල අවශ්‍යතාවය නිසි ලෙස සම්පූර්ණ කිරීමට නොහැකි වාතාවරණයක් උදා වී දීර්ඝකාලීන ලෙස විදුලි කප්පාදුවක් සිදු කිරීමට අවශ්‍ය වුවහොත් එහි බලපෑම මෙරට තේ කර්මාන්තයටද ඍජුව බලපානු ඇති බව අනුර අතුකොරල මහත්තයා කිව්වා කියලා අද ওই විදිහට කියන මේ විදුලි අර්බුදයේ සමීර කොහොමද අපේ රටේ ආර්ථිකයට බලපාන විවිධ ක්ෂේත්‍රවලට මේක බලපාන්න නියමිතයි ඉස්සරහට විදුලිය කැපුණා.
ඔය ඉතින් මේ ගැටලුව සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් අද තවදුරටත් තොරතුරු වාර්තා කරලා තියෙනවා පුවත්පත් ලංකාදීප පත්‍රයේත් මේ අර්බුදය සම්බන්ධයෙන් අද විස්තර අරගෙන යනවා. ඉතින් මෙහි අර්බුදය ආපු පළවෙනි වතාව නෙමෙයි නජිත්, මේක අපි දන්නවා ඉතිහාසයේ අපේ ඔරලෝසු කැරකෙව්වා. ඔරලෝසු වෙනස් කරා, වෙලාවල් වෙනස් කරා මේ විදුලි අර්බුද එක්ක නේද? වෙලාව කලින් ගත්තා. අපි ඉස්කෝලේ යනකොට කලින් ගියා, කලින් නිින්දට ගියා. ඉතින් මේ වගේ දේවල් ඔරලෝසු කරකවලා කරා ඒ කාලේ. ඒ වගේම ওই 2000 වගේ කාලවලදී අපිට මතකයි සමහර චරිත, දේශපාලන චරිත විදිහට කරුවල ජයසූරිය වගේ චරිත නේද? අපි දැක්කා එහෙම පෝස්ටර් එහෙමත් වැදිලා තියෙනවා කරුවල ජයසූරිය ලයිට් නැති හින්දා කරන්ට්. ඒ කාලේ නම් විදුලි බල ඇමතිලට ටිකක් ඔව් ඒ නම් පට බැඳුනා. ඉතින් මේවා මේ ඒ කාලේ ඉඳලා එන අර්බුද. හැබැයි වැඩේ තියෙන්නේ මේ අර්බුද දැන මේවට නිසියාකාර තීන්දුව ක්‍රියාත්මක කරේ නැහැ. ඉතින් ඒවා ජනතාවගේ වැරද්දක් නෙමෙයි. මිනිස්සු වෙලාවට ලයිට් බිල ගෙවනවා නම් එතනින් එහා දැනගන්න ඕනේ ඒ අදාළ බලධාරීන්, ඒ වගේම මේ ඉංජිනේරුවන් අර ඉස්සෙල්ලා කිව්වා වගේ ඉන්න ලයිට් කපන වෙලාවල් ටික කියන්න නෙමෙයි. ඒගොල්ලන්ට ඕන තරම් දැනුම තියෙනවා. ඒ අදාළ ශේෂ්ත්‍රවල ප්‍රවීණයන් හින්දා තමයි මේ තැන්වල ඉන්නේ. ඉතින් එහෙම නැතුව ලයිට් කපන වෙලාව ඇවිල්ලා අපිට කියන්නේ ඒගොල්ලෝ ඉන්නවා නම් ඒ ගොල්ලන්ගෙන් ඇති වැඩක් නැහැ. ඉතින් මේ සම්බන්ධයෙන් අද වාර්තා කරනවා ලංකාදීපයත් කියනවා විදුලිය කපාදුව වසර 2-3ක්ම අලුත් බලාගාර නොහැදුව නිසා ඉල්ලුමට සරලන සැපයුම දෙන්න බෑ කියලයි මේ විදිහට වාර්තා කරන්නේ. ජල විදුලියේ නිපදවන බලාගාරවල වතුර අඩු වෙලා කියලා තියෙනවා. සාකච්ඡාවට එකතු කරගන්නවා ලංකාව විදුලි වන මණ්ඩලයේ ප්‍රධාන ඉංජිනේරු පද්ධති පාලන එරංග කුඩාහේවා මහත්තයත් එක්ක. ඉතින් ඔහු කියනවා මේ ආකාරයෙන් ඉදිරියට තවත් වසර 2-3 කාලයක් යනතුරු මේ විදුලිය නිෂ්පාදනයට බාධා සිද්ධ වෙන මේ අවස්ථාවකදීම විදුලිය කපා හැරීමට සිද්ධ වෙනවා කියලා, ඉල්ලුමට සරලන පරිදි සැපීමට නොහැකි වෙලා තියෙනවා කියලායි මේ ආකාරයෙන් වාර්තා කරන්නේ. දවල් කාලේ මෙගාවොට් 2200ක් පමණ පාවිච්චි කරනවා. වගේම රාත්‍රී කාලේ විශේෂයෙන් රෑ 7 ඉඳලා රටට මෙගාවොට් 2620ක පමණ ප්‍රමාණයක් අවශ්‍යයි කියලා කියනවා. මේ ප්‍රමාණය ලබා දිය නොහැකි නිසා විදුලිය විසන්ධි කිරීමට සිද්ධ වෙනවා කියලාත් ඔහු සඳහන් කරනවා. මේක දැන් වෙන දෙයක් නෙමෙයි, ඉදිරි වසර 2-3ේම මේක කරන්න වෙනවා. හේතුව තමයි අලුත් බලාගාර හදපු නැති එක. අපි දැක්ක සාම්පූර් බලාගාරය හදන්න ගියාම එතන ගිහිල්ලා ඒ විරෝධතා දක්වපු හැටි දේශපාලන පක්ෂ නම් වශයෙන් කියන්න ඕනේ නැහැ, පාටින් මතක් කරන්න පුළුවන්. ඉතින් විවිධ කණ්ඩායම් ගිහිල්ලා එතන ගිහිල්ලා ඒවා කරන්න දෙන්න නැතුව උද්ඝෝෂණ කරලා විවිධ බලපෑම් කරලා ඒවා හදන්න නැතුව ඊට පස්සේ දැන් විදුලි අර්බුදයක් නිර්මාණය වුණාමත් ඒගොල්ලෝ ඇවිල්ලා කියනවා ලයිට් කපනවා නේද මිනිස්සු කරවලේ නේද ඉටිපන්දම් වලින් නේද ඉන්න වෙන්නේ කියලා අපහු ඒගොල්ලෝ ඇවිල්ලා කියනවා. ඉතින් මේවා මේ දේශපාලන ගේම් විදිහට එක පැත්තකින් ක්‍රියාත්මක වෙද්දි තමයි ඉංජිනේරුවොත් මේ ගේම් වලට අහු වෙලා තියෙන්නේ. ඉතින් මේවා තමයි බරපතල ප්‍රශ්න විදිහට අපිට කියන්න සිද්ධ වෙන්නේ. වැදගත්ම දේ ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල් යන මාසවල වර්ෂාව බේවින් අඩුයි. ඉතින් පෙබරවාරි මාසයේත් තද උණුසුමක් තියෙන මාසයක්. ඒ හින්දා මේ කාලවලදී සුළං බලාගාරවල නිෂ්පාදනය බෙහෙවින්ම අඩු වෙනවා කියලා කියනවා. හේතුව වීලි කාලගුණයත් එක්ක සුළඟ අඩුවීම මෙගාවොට් 238ක් සුළං විදුලි බලාගාරවල නිෂ්පාදනය වුණත් මේ සඳහන් වන කාලවලදී නිෂ්පාදනය වෙන්නේ මෙගාවොට් 10ත් 15ත් අතර ප්‍රමාණයක. ඒ කියන්නේ අජිත් මේ කාලය ඇතුළත මේ මුළු කාලය තුල සුළං බලාගාරවලින් විදුලි නිෂ්පාදනය බලාපොරොත්තු වෙන්න නොහැකි කියලත් මේ ආකාරයෙන් වාර්තා කරනවා. ඉතින් මේ සාකච්ඡාවට එකතු කර ගන්නවා එරංග කුඩාහේවා ලංකාව විදුලි මණ්ඩලයේ ප්‍රධාන ඉංජිනේරු පද්ධති පාලන විදිහට තමයි එතුමා කටයුතු කරන්නේ. ඉතින් මේ ප්‍රශ්නේ ගිහිල්ලා අහනවා දුමින් දිසානායක රාජ්‍ය අමාත්‍යවරයාගෙන්. ඔහු සඳහන් කරනවා 2030 වෙද්දී පුනර්ජනනීය බලශක්තිය යොදා ගන්නවා කියලා. ඉදිරියේදී ඇති වෙන්න පුළුවන් විදුලියේ කපාදු කිරීම ගැටලු විසඳීමටත් අධික ලෙස මුදල් වැය කිරීමටද ඒ පිළිබඳව ඒ සම්බන්ධයෙන් හිතලා ඒක වැළැක්වීමටත් 2030 වෙද්දී රටට අවශ්‍ය කරන විදුලිය 70%කින් පුනර්ජනනීය බලශක්තියෙන් ලබා දෙන්න සැලසුම් කරලා තියෙනවා කියලායි දැනටමත් ඒ ගැන කටයුතු කරලා තියෙනවා කියලා දුමින් දිසානායක මහත්තයා කියන්නේ. නජිත් මේ ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල් කියන කාලවල සුළං බලාගාරවල සුළං වල ප්‍රශ්නයක් තියෙනවා නම් මේ පෑවුමත් එක්ක එහෙනම් පෑවුම කියන්නේ අවුවනේ. ඇයි අපිට සූර්ය පැනල නේද විශාල ප්‍රමාණයේ සූර්ය පැනල පාවිච්චි කරන්න පුළුවන් ලංකාවේ ඝර්මකලාපීය රටක්. ඇයි එහෙමනම් මේවා කරන්නේ නැත්තේ? අර දීර්ඝකාලීන සැලසුම් විදිහට මේවා ක්‍රියාත්මක වෙන්න ඕන සමීර. සැලසුමක් තිබ්බ නැති හින්දා අද දවසේ පීඩා විඳිනවා, කරදරයටපත් වෙලා ඉන්නවා. දැන් රබර් ගස් වලත් සමීර පෙබරවාරි කියන්නේ කොළ නිවාඩුව. කොළ හැලෙන්නේ මොකද ගස්වල පරිසරයේ උෂ්ණත්වය වැඩි, උත්ස්වේදනයේ නැත්තම් ඔය ශාක පත්‍ර වලින් ජලය පිට වෙනවා වැඩි. ඒ හින්දා තමයි ගස් උනත් සබාදහමට හුරු වෙලා තියෙන්නේ. ගස් උනත් හුරු වෙලා ඉන්නවා නම් මිනිස්සු විදිහට ඇයි අපිට බැරි හුරු වෙලා ඉන්න? විදුලිය අවශ්‍ය නම් විදුලිය නිෂ්පාදනය කරන්න කලින් ඉඳන්ම ලෑස්ති වෙන්න බැරි ඇයි? මේක අපි අපෙන්ම අහගන්න ඕන ප්‍රශ්නයක්. කාලයක් එහෙම උනේ නැහැ, ප්‍රතිපත්ති තිබ්බේ නැහැ. මේ ප්‍රතිපත්ති දැන් හරි හැදෙන්න ඕනේ, පමා වෙලා හරි මේ දේවල් හැදෙන්න ඕනේ. අර ජනාධිපතිතුමාට ගිහින් මේ වැලක් අතේ තියාගෙන මේ පෙබරවාරි මාසේ මේ රස්නේ වැඩි, විදුලි නිෂ්පාදනය කරන්න බෑ, මේ අවශ්‍ය දේවල් ලෑස්ති කරගෙන ඉන්න කියලා හැමදාම තරවටු කරන්න බෑ. නිලධාරීන් විදිහට වගකීමක් තියෙනවා මේ සැලසුම් හදන්න, ඒවා ක්‍රියාත්මක කරන්න. අපි සූදානම් විරාමයක් ලබා ගන්න. තව බොහෝ දේ තියෙනවා ජාතික පුවත්පත් වාර්තා කරන්න.
ඔබ නැවතත් එකතු වෙන්නේ සතියක පත්තරමේන්තුවත් එක්ක අපි කතා කරමින් හිටියේ ජාතික පුවත්පත්වල තොරතුරු විදුලිය සම්බන්ධයෙන් ගැටලුවක් තියෙන අර්බුදයක් තියෙනවා. මේ අතරේ දැන් ජලය තමයි ප්‍රධාන ගැටලුව වෙලා තියෙන්නේ. ජලය මේ ජලාශවල ජල මට්ටම පහළ ගිහින් තියෙනවා. ඔය අතරේ පානීය ජලයටත් ගැටලුවක් ඇති වෙලා තියෙනවා. ඒ ගැටලුව අස්සේ මේ වංචා කරනු දුවියක් තියෙනවා. විශේෂයෙන්ම මේ අපි දැක්ක පහුගිය කාලේ මැති ඇමතිවරුන් ගැන ලොකුවට කතා වෙනවා. පාර්ලිමේන්තුවේ කෑම බිලක් ටිකක් වැඩි වෙලා කියලා ආරංචියක් ආවා. ඔය අතරේ අද දිවයින පුවත්පත කියනවා මේ මැති ඇමතිවරු ගැන තමයි මේ කියන්නේ ජල පොළු තැබූ මැති ඇමතිලාගේ වතුර කපයි කියලා. ඒක නම් ඉතින් ටිකක් හොඳ කාරණාවක් කියලා අපිට හිතෙනවා. සමීර මේ වගේ දේවල් තමයි වෙන්න ඕනේ. අර ඇමතිලා වුණත් කවුරු වුණත් මේ හරියට බිල් ගෙවන්න නැත්තම් වතුර කපලා දාන්න ඕනේ. අද දවසේ දිවයින පුවත්පත මේ විදිහට කියන්නේ සිරිමන්ත රත්නසේකර මේ ගැන ලියන්නේ රුපියල් කෝටි නම් ටික අපි බලමු. නම් ටික පත්තරේ ලියලා නැහැ. රුපියල් කෝටියකට ආසන්න හිඟ ජල බිල්පත් නොගෙවූ මැති ඇමතුරුන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 45ක් ඉන්නවා. 45කට ආසන්න පිරිසකගේ වාසස්ථානවල ජල සම්බන්ධතා විසඳ කිරීමට ජාතික ජල සම්පාදන හා ජල අපවහන මණ්ඩලය තීරණය කර ඇති බව වාර්තා වෙන. දැන් ඇමතිවරුන්ගෙන් එහෙම ඇහුවොත් මේ මම නම් නෙමෙයි පාවිච්චි කරේ අපේ කාර්ය මණ්ඩලයේ කට්ටිය තමයි පාවිච්චි කළේ කියලා. කොහොමුණත් මේ මොවුන් දීර්ඝ කාලයක් තිස්සේ ජල බිල්පත් ගෙවා නැති අතර බිල් ගෙවන ලෙස දන්වන සිහි කැඳවීමද නොසලකා හැර ඇති බව මණ්ඩලය ප්‍රකාශ කළා තියෙනවා. මේ අතර මේ පිරිසට වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති ඇමතුරුන් ඇතුළු මන්ත්‍රීවරුන් 20 දෙනෙකු පමණ සිටින අතර අනෙක් පිරිස මේ වන විට දේශපාලනයේ නිරත නොවන අය බවද සඳහන් වෙනවා. සමහරු දේශපාලනයේ නිරත වෙන්නෙත් නැහැලු. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇමතිවරුත් මේ අතර ඉන්නවා කියලා තියෙනවා. වැඩි කාලයක් තිස්සේ ජල බිල්පත් නොගෙවූ ජල පාරිභෝගිකයන් ලක්ෂ 6කගේ පමණ ජල සම්බන්ධතා විසඳ කිරීමටද මණ්ඩලය තීරණය කළා තියෙනවා. දැන් සාමාන්‍ය මිනිස්සෙක්ගේ තමයි රුපියල් 5000ක් 6000ක් විතර ජල බිල්පත් આવොත් එහෙම ඒ වෙලාවෙම විසඳ කරනවා. දැන් මේ මැති ඇමතිවරුන්ගේ එහෙම ලක්ෂ ගණන් බිල් තියෙනවා. අර අපි අහන්න ඕනේ මේ විදුලි බල මණ්ඩලෙන් වගේම ජල සම්පත් මේ ජල සම්පාදන මණ්ඩලෙනුත් මේ සාමාන්‍ය කට්ටියට එක නීතියක් ඔය මැති ඇමතිවරුන්ට තව නීතියක් ක්‍රියාත්මක කරනවද කොහොමද කියලා. හැබැයි මෙහෙම ගෙව්වේ නැති හින්දා කපලා දාපු එක නම් ගොඩක් හොඳ කාරණාවක්. ඔය අතරේ සිරිමෙන පුවත්පත කියනවා මේ අලුතින් ඉදිකරන ජල ව්‍යාපෘතයක් පිළිබඳව සාමාන්‍ය මහ ජනතාවට ජලය ලබා දෙන්න තමයි මේ ව්‍යාපෘතය ඉදිකරන්න බලාපොරොත්තු වෙන. අම්පාර කළුගල්ලේ ව්‍යාපෘතය දැන් පෙබරවාරි 6 වෙනිදා ජනතා අයිතියට පත් කරනවා කියලා අද සිළුමිණ පුවත්පත කියනවා. අම්පාර දිස්ත්‍රික්කයේ සහ තදාසන්න ප්‍රදේශවල පානීය ජලය සහ වාරි ජල අවශ්‍යතාවන් වෙනුවෙන් ඉදිකරන ලද කළුගල්ලේ ජලාශය ව්‍යාපෘතිය පෙබරවාරි 6 වෙනිදා ජනතා අයිතියට පවරනවා. මේ ව්‍යාපෘතිය සඳහා රජය මකින් වැය කර ඇති මුදල කෝටි 250කට ආසන්නයි කියලා අද සිළුමිණ පුවත්පත ওই විදිහට සඳහන් කරනවා. සාමාන්‍ය ජනතාව වෙනුවෙන් මේ ව්‍යාපෘති ඉදි වෙන්නේ අර අපි කලින් කිව්වා වගේම ජනතාව සාමාන්‍ය මිනිස්සු හරියට බිල් ටික ගෙවලා ජලය ලබා ගන්නවා. හැබැයි ඔය අතරේ අර වගේ මැති ඇමතිවරුන් නැත්නම් මන්ත්‍රීවරුන් ප්‍රබලව හිටියොත් එහෙම සාමාන්‍ය ජනතාවට වෙන්නේ මොකද්ද? එයටත් පානය කරන්න මේ වතුර හිඟ වෙනවා. ඒ අවශ්‍යතාව සඳහා ජලය හිඟ වෙනවා. ඒ හින්දා මේ ගැන ටිකක් අවධානයෙන් ඉන්න කියන කාරණාව අපි මතක් කරනවා. ජල බිල්පත් වලට පොල්ල තියපු මේ ඇමතිවරු 30ක් ගැන තමයි අර කලින් නජිත් 45ක් ඉතින් 30ක් ගැන විශේෂයෙන් කතා වෙලා තියෙනවා. මේ අය ගෙවපු නැති හින්දා තමයි වැටුපෙන් කපන්න තීරණය කරලා තියෙන්නේ. එක බිලක් තියෙනවලු ලක්ෂ 20ක්. නාපු නෑම තමයි මේ පේන්නේ. ලිඳක් කපාගෙන නාගන්න කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. මව්බිමට යනවා සාමාන්‍ය ජනතාව ගැන අපි හොයලා බලන්නේ ඉදිකිරීම් කර්මාන්ත ශාස්ත්‍රය පිළිබඳව කතා කරද්දී අර්බුදයක් තියෙනවා. සිමෙන්තිත් එක්ක ඒ ගැන කියනවා ඉදිකිරීම් කර්මාන්තයටත් හෙනහුරා ලබයි කියලායි වාර්තා කරන්නේ. සිමෙන්ති ටයිල් මාෆියාව පිටුපස්ස ප්‍රබල ව්‍යාපාරිකයෝ දෙන්නෙක් ඉන්නවා. බලගත්ු දේශපාලඥයෙක්ගේ හයියත් මෙතනට තියෙනවා කියලායි මේ විදිහට කියලා තියෙන්නේ. සිමෙන්ති වලට වඩා හයියක් මෙතන ඔන්න දේශපාලනේ මෙතනටත් ගෑවිලා තියෙනවා කියලායි මේ ආකාරයෙන් වාර්තා කරන්නේ. ඒ අනුව සිමෙන්ති ටයිල් වාණය ඇතුළුව ඉදිකිරීම් වලට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය හිඟේ පිටුපස විදේශ විනිමය අරබුදයට අමතරව මහා පරිමාණ කළු ව්‍යාපාරික කල්ලියක් ඉන්නවා කියලා ඉදිකිරීම් ශාස්ත්‍රයේ කර්මාන්තකරුවෝ සහ ප්‍රවීණ ඉංජිනේරුවෝ චෝදනා කරනවා. විදේශ විනිමය අරබුදය නිසා කිසියම් ප්‍රමාණයකින් අමුද්‍රව්‍ය හිඟයක් ඇතත් වෙළඳපොලේ මේ වෙද්දි නිර්මාණය වෙලා තියෙන හිඟය ඊට වඩා විශාල වූ කෘත්‍රිම හිඟයක් කියලා මේ ආකාරයෙන් සඳහන් කරනවා. ඉතින් කෘත්‍රිම හිඟයක් පේනවා නම් මේ ගැන හොයන්න නිලධාරීන් නැත නජිත්. අනිවාර්යයෙන්. මේ ගැන ඕන තරම් හොයන්න රාජ්‍ය ආයතන තියෙනවා. අර පහුගිය කාලේ හාල් වැටලීම එහෙම කළා හාල් නැති වුනහම ඒ වගේ වටලන්න පුළුවන්. ඔව්. ඉතින් මේ හිඟයක් මේ ආකාරයෙන් නිර්මාණය කරලා තියෙනවා. මේක කෘත්‍රිම එකක් කියලායි සඳහන් කරන්නේ. මේ තත්ත්වය මත සිය ඉදිකිරීම් කර්මාන්තය තවදුරටත් පවත්වා ගැනීමට අපහසුයයි මහා පරිමාණ කර්මාන්තකරුවන් කියනවා. දේශපාලඥයන් රජයේ ඉහළම දේශපාලඥයන්ගේ පහුගිය දිනක මේ සම්බන්ධයෙන් අවසරය ඉල්ලලා
කරලා තියෙනවා කියලාත් වාර්තා කරනවා. රජයේ පිළිගත් ආයතන කිහිපයක්ද ඒකාබද්ධ අමුද්‍රව්‍ය ආනයනයට ඒකාබද්ධව අමුද්‍රව්‍ය ආනයනය කරන්න අවසර ඉල්ලලා තියෙනවා. කෙලින්ම ඍජුවම මේ ආකාරයෙන් මේ ආනයනය කරන්න. එහෙත් මේ ඉල්ලීමට අදාළ දේශපාලන බලධාරියා එකඟ වෙලා නැහැ. ඒකට හේතුව වශයෙන් ඔහු ඉදිරිපත් කරන්නේ රටේ දළ ජාතික නිෂ්පාදනයේට එම කර්මාන්තකරුවන්ගෙන් ලැබෙන දායකත්වය ප්‍රමාණවත් නොවීම කියලා ඔහු මේ ආකාරයෙන් සඳහන් කරනවා. ඉතින් මේ කර්මාන්තකරුවන්ගෙන් දළ ජාතික නිෂ්පාදනයේට ප්‍රමාණවත් ශක්තියක් ලැබෙන්නේ නැහැ කියලා ඍජු ආනයනය කරන්න දෙන්න බෑ අමුද්‍රව්‍ය කියලා තියෙනවා. හැබැයි එහෙමනම් ඉතින් මේ කර්මාන්තකරුවන්ට කොහොමද කර්මාන්ත පවත්වාගෙන යන්නේ? සහ මේ ඉදිකිරීම් ශාස්ත්‍රයේ ඉන්න මිනිස්සු අහිංසක මිනිස්සු දවසේ කුලියට වැඩ කරන්නේ. මේ මිනිසුන්ගේ රස්සාවල් ටික නැති වුනහම ඒ ගැන කවුද වග බලන්නේ? වග කියන්නේ කවුද ඒ සම්බන්ධයෙන් කියන ප්‍රශ්නාර්ථය මතුවෙනවා. කෙසේ නමුත් අද මව්බිම මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරනවා. මේ ගැන හොයලා බලයි අදාළ බලධාරීන්ගේ ඇස යොමු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සමිරෝ කතාව පිළිබඳව අද සිළුමිණ පුවත්පතත් කියනවා මේ ඉදිකිරීම් කර්මාන්තකරුවන්ගේ සංගමේ සභාපතිතුමන් සුසන්ත ලියනාරච්චි මහත්තයා ගැන කියන්නේ මාෆියාවක් තියනවලු සිමෙන්ති වෙළඳපොළට නිකුත් කරන්න හැලුවර සමීර කියපු කාරණාව අද සිළුමිණ මේ විදිහට ලියනවා සිමෙන්ති හිඟේ මාෆියාවක්. චන්දිමා ඉදිරිමාන්න මේ ලියන්නේ සිමෙන්ති අවශ්‍යතාව අඛණ්ඩව සැපීමට නම් මසකට ඩොලර් මිලියන 28ක මුදලක් සැපීම්කරුවන්ට ලබා දිය යුතු බව ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලයේ මහලේකම් ප්‍රධාන විධායක නිශංකේන් විජේරත්න මහත්තයා කියලා තියෙනවා. ඒ අතර මේ රට මසක සිමෙන්ති අවශ්‍යතාව ටොන් 4ක් ලංකාවේ ප්‍රධාන සිමෙන්ති සපයන ආයතන 3ක් පවතිනවා. ඒ නිෂ්පාදන සමාගම් දෙකකට සැපීමට හැකි වන්නේ සමස්ත සිමෙන්ති අවශ්‍යතාවෙන් 40%යි. කොහොමුණත් සුසන්ත ලියනාරච්චි මහත්තයා සභාපතිතුමන් ඉදිකිරීම් කර්මාන්තකරුවන්ගේ සංගමේ එතුමා කියනවා ප්‍රමාණවත් පරිදි වෙළඳපොළට සිමෙන්ති නිකුත් නොකිරීමේ මාෆියාවක් තියෙනවා. ආනයනකරුවන් විසින් ගෙන්වන ලද සිමෙන්ති ලංකාවේ ඇතැම් අලෙවිකරුවන් විසින් අධික මිලකට වෙළඳපොළේ විකුණනු ලැබීම මෙසේ මිල ඉහළ යාමට බලපා ඇති බව හෙතිම සඳහන් කළා කියලා තියෙනවා. ඉතින් අර මේ දේවල් බලන මහත්තුරුන්ට වටලන්න හැකියාවක් නැද්ද? වැඩි මිලට සිමෙන්ති විකුණනවා නම් නැත්නම් අපි දැක්ක පහුගිය දවස්වල එහෙම වැටලීම් කීපෙකුත් කරනවා කම්පහ ප්‍රදේශයේ අපි දැක්කා. ඒ අතරදී මේ හැටන් ප්‍රදේශයේ වැටලීමක් සිද්ධ කරලා තිබ්බා. මේ විදිහට වැටලීම් සිද්ධ කරන හැබැයි මේවා ප්‍රමාණවත්ද? ප්‍රමාණවත් විදිහට මේ දේවල් කරනවා නම් ටිකක් හරි මේ හිඟය යථා තත්ත්වයට පත් කරගන්න හැකියාව ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. අද සිළුමිණ ඔය කියන්නේ ඒ පිළිබඳව. ඉදිකිරීම් කර්මාන්තය ගැන කියද්දී අර කතාවක් තියෙනවා නජිත් ස්ලැබ් එක හයි වෙනකොට සැටලීම ගැලවෙනවා කියලා. ඉතින් ඒ වගේ මේ කර්මාන්තකරුවන්ටත් එක දෙයක් ශක්තිමත් වෙනකොට තව දෙයක් ගැන අමතක කරලා හරියන්නේ නැහැ. මේ කර්මාන්තකරුවෝ සහ මේ වැඩ කරන මිනිස්සු අහිංසක මිනිස්සු. ඉතින් එදා වේලා හම්බ කරගන්නේ මේ ආකාරයෙන් දවසේ පඩියක් අරගෙන. ඉතින් ඒ නිසා මේ ගැන හොයලා බලන එක වටිනවා. බලන්න මේ මිනිස්සුන්ගේ වේදනාව මේ අමුද්‍රව්‍ය හිඟයත් එක්ක අපි බලමු අපි හොයාගෙන ගියා මෙහෙම මිනිස්සු. සැටලින් ගහපුවා වේලි බෝට් ටික විනාශ වෙලා යනවා. සිමෙන්ති ටික දාගන්න දෙයක් නැහැ. සිමෙන්ති කොට්ටේ රුපියල් 18950ට තියෙද්දි තමයි අපි කොන්ත්‍රාක්ට් පටන් ගත්තේ. මේ වෙනකොට සිමෙන්ති කොට්ටයක් 1800 1900 පාරිභෝගික අධිකාරියට කතා කරපුවම ඕකුන් නිහඬයි. මේ සිමෙන්ති මාපියාවක් කියන්නේ මේ හાર્ඩ්වෙයාර් කාර්යයන්ට ඕන විදියට සිමෙන්ති බිල නංගලා තියෙනවා. දැන් සිමෙන්ති මිල නිසා අපිට වැඩ කරගන්න බෑ. කොට්ටය දෙකයි දෙන්නේ. මිනිස්සුන්ට පඩි ගෙවා ගන්න බෑ. මිල වැඩි අපි අසරණලා තියෙන්නේ. මත සිමෙන්ති නෑ කඩවල් වල හાર્ඩ්වෙයාර් වල 1800ට ගෙනල්ලා තමයි මේ වැඩ කරන්නේ. මේ රත්තරන් නෙවෙයිනේ. නොහද බැරිකමට හදන මොකද? ඒජන්ට් කල්ලලි සමග තමයි සිමෙන්ති දෙන්නේ. සිමෙන්ති විකුණන්නේ නැහැ නැතුව. සිමෙන්ති වැඩි මිලට කළු කඩ ව්‍යාපාරයක් වශයෙන් පවත්වාගෙන යන්නේ. තව ටික දවසක් බලලා ඉතින් මේ වහන්න තත්ත්වෙටම තමයි උදා වෙලා තියෙන්නේ. අද වෙනකොට වෙච්ච ප්‍රශ්නේ ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව නිෂ්පාදන ක්‍රියාවලියෙන් ඉවත් වෙලා තියෙන තමන්ගේ දේපල විකුණපු නිසා. ඒකහන්ද සිමෙන්ති සංස්ථාව රජයේ විදියට අපිට බැරි වෙලා තියෙන මේකට මැදිහත් වෙන්න අපේ ආයතන දෙකම එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් විකුණලා තියෙන්නේ. නැත්නම් මේ ඒ ක්‍රියාමාර්ගය නොගත්ත නම් අද වන විට රජයේ මැදිහත් වීමකින් පුද්ගලිකාංශයේ සහාය ඇතුව පුද්ගලිකාංශය සහයෝගය දීලා රජයේ මැදිහත් වීමකුත් තිබුණා නම් සිමෙන්ති කොට්ටය රුපියල් 1000කට අඩුවෙන් දෙන්න තිබුණා. ඒක තමයි ඇත්ත කතාව. මේ රටේ නිදියක් තියාගෙන සිමෙන්ති හදන්න අවශ්‍ය ප්‍රධාන අමුද්‍රව්‍ය වන හුණුගල් නිදිය සංකසන්තුරේ මතු පිටින් තියෙද්දි ඒක ප්‍රයෝජන නොගැනීම තමයි අද අපිට මේ විඳින්න වෙලා තියෙන ප්‍රශ්නෙට ප්‍රධානම සාධකේ. ඒක නිසා අපි කඩිනමින් වහවහ ගන්න තියෙන පළමු පියවර තමයි මේ කංකසන්තුරේ සිමෙන්ති කම්මල නැවත ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු කඩිමුඩියේ සූදානම් කිරීම.
තීන්දුවක් අරගත්තා මේ සිමෙන්ති අවශ්‍යතාවයේ අනුව බෙදා හැරීමේ කටයුතු කිරීමට වැඩපිළිවෙලක් සකස් කරන්න කියලා. ඒ සකස් කරන වැඩපිළිවෙල තුළ යම්කිසි කෙනෙක් මේක අවභාවිතා කරලා එහෙමත් නැත්නම් හිගයක් කෘත්‍රිමව ඇති කරලා සිමෙන්ති වැඩි මිලට අලෙවි කරන ජාවාරමක නිරත වෙනවා නම් ඒගොල්ලන් අත්අඩංගුවට අරගෙන ඒ පාරිභෝගික අධිකාරිය නඩු පවරලා ඒ නඩු පවරන තොරතුරු අමාත්‍යාංශයට අරගෙන ඒ අමාත්‍යාංශයත් පාරිභෝගික අධිකාරියත් එකඟත්වයෙන් ඒ කර්මාන්ත ශාලා හිමියන්ටත් ඒ වගේම ඒ ආනයනකරුවන්ටත් බෙදා හැරීම් නියෝජිතයව ඒ ජාලයෙන් ඉවත් කිරීම සඳහා එකඟතාවයකට පැමිණෙන්න පුළුවන්කම ලැබුණා. සමහර කතා ඇහුවාම කොන්ක්‍රීට් එක ඔළුව ගහගන්න හිතෙනවා. නේද? දැන් ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ අර්බුදයක් තියෙනවා. ඉතින් එක ආණ්ඩුවකට චෝදනා කරනවා. ආණ්ඩුව මෙහෙම කරා. එහෙම කරා නම් දැන් ප්‍රමාණවත් කාලයක් තිබ්බනේ මේ අදාළ බලධාරීන්ට සංස්ථාවල සභාපතිලා විදිහට පත් කරලා තියෙන මේවත් ක්‍රියාත්මක කරන්න. කංකසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාව ගැන කතා කරනවා. ඒක ඉක්මනට පටන් ගන්න ඕනි කියලා. ඉතින් ජනතාවත් කියන්නේ ඒක පටන් ගන්න ඕනි කියලා. හැබැයි සාමාන්‍ය මිනිසුන්ට බෑනේ පටන් ගන්න. ඒ වෙනුවෙන් ප්‍රතිපත්ති ඉතාම ඉක්මනින් ගෙනෙලා ඒවා ක්‍රියාත්මක කරන්න ඕනි. ඒ සඳහා තමයි ඒ අදාළ බලධාරීන් ඉන්නේ. ඉතින් ඔබතුමාලා ඒක අපිට කියලා හරියන්නේ නැහැ. ගැටලුවක් තියෙනවා සිමෙන්ති අර්බුදයක්. ඒ ගැන දැවැන්ත ආකාරයෙන් පීඩාවට පත් වෙලා ඉන්න කර්මාන්තින් අය මේ ගැන ඉතාමත් ඉක්මනින් පැහැදිලි පිළිතුරක් ලබා දෙන්න කියන එක තමයි අපිට කියන්න සිද්ධ වෙන්නේ. මේ අතරේ කිරිපිටි හිඟයක් තියෙනවා. ඒ ගැන වාර්තා කරනවා ලංකාදීප පත්‍රයේ. ඒක කොච්චර කාලයක් තියෙනවද කියනවනම් පෙබරවාරි මැද වෙනකන් මේ කිරිපිටි අර්බුදය තියෙනවා කියලායි කියන්නේ. දැනට උග්‍ර විදිහට පවතින මේ කිරිපිටි හිඟේ ලබන පෙබරවාරි මාසයේ වන විට තරමක් දුරට පහව යන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ කියනවා. කිරිපිටි සමාගම් ඇනෝම් කළ තොග ප්‍රමාද වී ලබන පෙබරවාරි මාසයේ දිවයිනට ළඟාවීමට නියමිත බව සඳහන් වෙනවා. තාමත් බැංකුවල පවතින ඩොලර් හිඟේ හේතුවෙන් කිරිපිටි තොග ඇනෝම් කිරීමට අවශ්‍ය ණයවර ලිපි විවෘත කිරීම ප්‍රමාදයක් තියෙනවා කියලායි කියලා තියෙන්නේ. මෙරට කිරිපිටි පරිභෝජනය සඳහා මාසකට ඩොලර් මිලියන 25ක් යනවා. අජිත් කිරිපිටි බොන්න අපි ඩොලර් මිලියන 25ක් වැය කරනවා. ඉතින් අපිට අපි ස්වයං ආර්ථිකයක් ගැන කතා කරනවා. දැන් හර මම දැක්ක හරි ලස්සන කතාවක් කියනවා. ඕන තරම් අපේ ඉන්න ඔය මේ සුරතලට ඇති කරන බල්ලෝ ඉන්නේ. ජොගින් යනකොට ඕන තරම් මේ හරි ලස්සනට උජාරුවට ඒ අයගේ තත්ත්වයන් පෙන්වන්න බල්ලෝ අරගෙන පාරේ යන්න පුළුවන්. හැබැයි කිරිහරකෙක් හදන්න එනේ මේ මිනිස්සු කිරිහරකෙක් හදයිද? කිරිහරකෙක් අරගෙන නිකන් හරි පාරේ යයිද? ඉතින් ඔන්න ඔය කරුමේ තමයි අපිට ගහලා තියෙන්නේ. ඉතින් ඔය කරුමෙන් අපි අපේ මේ හිත නිදහස් කරගන්නකම් අපිට කවදාවත් නැගිටීමක් නැහැ. අපි දේශීය ආර්ථිකය ගැන කතා කරන ඕන තරම් අපිට අපේ පාරම්පරික කිරි නිෂ්පාදකයන් ඉන්නවා. කිරි ගොවීන් ඉන්නවා. ඉතින් ඕන්ව ශක්තිමත් කරලා ඇයි අපිට අපේ කියලා කිරි කර්මාන්තයක් හදන්න බැරි? මොනවද ඒවට තියෙන සීමා බිඳ මේ ප්‍රශ්න මොනවද මේවට තියෙන? ඉතින් මේ ගැන සාකච්ඡා කරලා මොනවා හරි එක තැනකට එන එක තමයි වටින්නේ. හැබැයි මේ ගැන කතා කරාම නම් දේශීය කිරිපිටි කර්මාන්තයේ ඉන්න ලොකු මහත්තුරු ටික කියනවා අපේ රටේ හොඳ ස්වයං පෝෂිත කිරි ආර්ථිකයක් තියෙනවා නේද? කිරි ඕන තරම් තියෙනවා. මිනිස්සුන්ට ඇති වෙන්න මම කිරි දෙන්නම්. එහෙම පම්පෝරි නම් තියෙනවා. හැබැයි කිරිපිටි මෙන්න ආනයනේ නැවැත්තුවම තමයි මේ හිඟේ අපිට පේන්න තියෙන්නේ. ජනතාව පොලිම් වල බලාගෙන ඉන්නවා. ඉතින් මේ ප්‍රශ්න වලට කවද්ද උත්තර හම්බ වෙන්නේ? පෙබරවාරි මැද වෙනකන් කිරිපිටි හිඟේ තියෙනවා කියලයි අද මේ ආකාරයෙන් ලංකාදීපේ වාර්තා කරන්නේ. කොච්චර නජිත් කිව්වත් ඉතින් මේ කිරිපිටිත් හොඳ නැහැ කියලා අපේ අය බොන්න උදේට බලාගෙනම ඉන්නවනේ. අර මත්ලෝලීන්ට කුඩු ගහනවා කියලා කියන්නේ ඒ අයට බයිනවා ඕන තරම්. හැබැයි මේවත් ඉතින් ඇබ්බැහියක් තමයි. ඕන තරම් කියලා තියෙනවා. මේවා DCD තියෙනවා, විවිධ රසායනික ද්‍රව්‍ය තියෙනවා. මේවා ශරීරයට හොඳ නැහැ. හැබැයි ඉතින් කිරි එක එනකන් උදේට කී දෙනෙක් නම් බලාගෙන ඉන්නවා. අර ඒ කාලෙට විතර උපරිම සති දෙකක් විතර මේ බොන්න නැතුව ඉන්නේ නැති බොහෝ පිරිස් ඔය සමීර කිව්ව රසායනිකයේ තියපු කාලේ. හැබැයි දැන් ආයිත් බොනවා. අපි දැක්ක මේ ෆුඩ් සිටි වලට එහෙම ගියාම ඉතින් පොලිම මේවා ගන්න මේ අර පැකට් එකයිද දෙන්නේ කියලාත් අහනවා සමහර වෙලාවට. අපි යනවා තව ප්‍රවෘත්තියකට. අද දවසේ මේ ලංකාදීප පුවත්පත කියන කතාවක් සමීර මේ කිරිපිටි හිඟේ ගැන සමීර කියපු කාරණාව. ඒ අතරේදී අර හාල් වලත් ප්‍රශ්නයක් තියෙනවා. අපි දැක්ක මේ හාල් පොලිෂ් කරලා මේ දේශීය ව්‍යාපාරිකයෝ අපේ ආනයනික මේ සහල් අපේ රටේ හාල් විදිහට විකුණනවා. මේ දේවල් පොලිෂ් කරන බඳුල ඇමතුමත් ඊ දවසේ අපි දැක්ක මේ පිටකොටුව පැත්තේ එහෙම ගිහින් තියෙනවා. ඔව් මේවා බෑග් එක විතරයි වෙනස් වෙන්නේ. කවර විතරයි වෙනස් වෙන්නේ. ඒ සම්බන්ධයෙන් අද කියන ඕනෑම දිරච්ච හාලක් දිස්නේ ගහන්න හදනවා කියලායි වාර්තා කරන්නේ. බලන්න මේ අර්බුදයේ ගිනි ගණන් වලට විකුණා මඩියක් තර කර ගන්නවා. වී කිලෝ 2.5කින් හැදුවයි කියා බොරුත් කියනවා.
කියලා මේ විදිහට කියනවා. රටහාල් පොලිෂ් කරලා අපේ හාල් එකයා විකුණන සහල් මාෆියාවේ තිත්ත ඇත්ත ගැනයි මේ කතා කරන්නේ. ඊයේත් මේ ලියුම්කරු කියන විදිහට නාඩු කිලෝවක් ගෙනාව ගානට ඒ ගාන ඒවා හරි අමුතුයි. අපිට හිතුණ හරිම අලුත් හාලක් වගේ කියලා. වෙනසක් හොයාගන්න බෑ. නමුත් පස්සේ අපිට තේරුම් ගියේ තොරතුරු ලැබුණ මේ හාල් ලංකාවේ නෙවෙයි පිටරටකින් ගෙනලා තියෙන්නේ කියලා. හාල් කියලා ලංකාවේ හාල් කියලා වැඩි ගානට හාල් විකුණනවා. කඩකාරයෝ බොහොමයක් මේක දන්නවා, සමහරු දන්නේ නැහැ කියලාත් කියනවා. වෙනස හොයාගන්න සමහරු දන්නේ නැහැ. ඉතින් මේ වෙළඳපොලේ සහල් මාෆියාවේ තවත් එක් ජවනිකාවක් පිළිබඳව පාරිභෝගිකයෙක් මේ ආකාරයෙන් මව්බිමට තොරතුරු කියලා තියෙනවා. රට හාල් පොලිෂ් කරලා අපේ හාල් කියලා විකුණනවා. ඉතින් ඒ වගේම හාල් මේවා හරි ගන්න ගියාම සමහර තැන්වල ගණන් වැඩි. සමහර තැන්වලට ගියාම සිල්ලර කඩවලට, තුග කඩවලට, සුපර් මාකට් වලට ගියාම ගණන් වැඩි. 200න් එහා තියෙන හාල්. ඔව් සමහර හාල් ඒ ගණන් වල තියෙන්නේ. ඉතින් ඒ ලොකු ගණන් වල විකුණන්නේ ලංකාවේ හාල් කියලානේ. බලන් ගියාම සමහර ඒවා ලංකාවේ හාල් නෙමෙයි. අර ඒ හාල් ජාතියම මේ සතුසෙන් හරි නැත්නම් ඔය වෙන කඩේකින් හරි ගන්න පුළුවන් මේ රුපියල් 100ට 130ට වගේ ගන්න පුළුවන්. ඔව් ඉතින් එහෙම තැන් පිළිබඳව බන්දුල ගුණවර්ධන ඇමතුමා කියනවා. එතුමා හොයාගෙන ගියා අපිට කොටට බලමු මොනවද පෙන්වන්නේ කියලා. ඉම්පෝට් කරපු ඒවා විකුණන. මොකටද ආණ්ඩුව බද්දාඩු කරලා දීලා තියෙන්නේ? සාමාන්‍ය මිනිස්සුන්ට හාල් ටික බෙදන්නේ. හාල් විකුණන්න බැරි නම් ඒ බෝඩ් එකක් දාන්න. ආනයන කරපු සහල් විකුණන්නේ නැහැ. ඉම්පෝට් කරපු හාල් විකුණන්නේ අර විකුණන. ඉම්පෝට් කරන කට්ටියගේ අර. ඒක ඕන තරම් තියෙනවා. ඕන තරම් තියෙනවා. එන ඕගොල්ලෝ ඒ බෝඩ් එකක් දාන්න ඕනේ මේ කීයද කියලා. දැන් ගමේ මිනිස්සු හිතන්නේ මේක විකුණන්නේ 160ද කියලා. ඒකම මෙතන ලොකු බෝඩ් එකක් දාන්න. මේ රටේ වෙළඳපොලේ හාල් සම්බකිතව රුපියල් 162යි. නාඩුර 130යි 40යි කියන වෙලාව දිනපතාම මුදල් ගෙවලා මේ රුපියල් වෙළඳසල් ජාලයක් විසින් ප්‍රධාන මාධ්‍යවල මහා ජනතාව තුළට මතයක් ගෙනියනවා. දැරියන හැකි හාල් මිලක් තියෙනවා කියලා. අදේ වශයෙන් අතිගරු ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයක් තීරණය කළා. මේ ජනතාවට දැරිය හැකි මිලකට සහල් ගෙනීම සඳහා බද්ධ 725ට අනුකූල සහල් ආනයනය කරන්න දුන්නා. ඒ ප්‍රතිඵලයක් වශයෙන් අද පිටකොටුවේ මේ දැන් අලෙවි කරන්නේ ඇකුණු කිලෝවක් 100. රුපියල් 100යි. නාඩු කිලෝවක් 108යි. කොන්නේ සම්බය 115යි. මේ වෙළඳපොලේ තියෙන මේ මහ පොළොවේ ඇත්ත. ඉතින් ඒකට මේ මුළු ලංකාවේ ඉන්න ඕනේ වෙළඳසැලකට මේ පිටකොටුවට ඇවිල්ලා මේ භාණ්ඩ ටික ගෙනියන්න පුළුවන්. හාල් මාෆියාවක් තියෙනවා. මේ මාෆියාව කඩන්න තමයි අපි ආනයනය කරන්න ඉඩ දුන්නේ 725 මේ අහන මිලට. මේ සම්පූර්ණ බොරු එකක් තමයි මේ හාල් ගිනි ගණන් කියලා අර හාල් මාෆියාව විසින් ගෙනියන වැඩසටහනක් මේ තියෙන්නේ. ඒක නිසා දැන් අපි සතත ඉස්සරහා බෝඩ් එකකුත් දාන්න කියන්නේ සම්බා 128යි නාඩු 105යි කැකුළුත් අපිට මෙහෙන් ගෙනල්ලි වෙලා දාන්න පුළුවන් මේ මෙහි තොගමිලත් එක්ක කතා කරනවා. විකුණන්න පුළුවන් ඊටාම ඉහළ සාධාරණ මිල තමයි සතස නියම කරලා තියෙන්නේ. සුපිරි වෙළඳසැල් ජාලාවක් දිගටම තමන්ගේ සම්බා 160යි 70යි කියලා ප්‍රචාරය කරනවා නම් පාරිභෝගිකයට අයිතිය තියෙනවා. මේ තොරතුරු දැනගෙන සතොසර ගිහිල්ලා බාණ්ඩ ගන්න. දැනට ඕන තරම් හාල් තියෙනවා. තොග වශයෙන් පිටකොටුවෙත් තියෙනවා. ඒ වගේම තොග වෙලෙන්දෝ බොහෝ ප්‍රමාණයක් අරගෙන ගිහිල්ලා තියෙනවා. කන්ටේනර්ස් පිටින් පිටට ගිහිල්ලා තියෙනවා. මේ වරායේ හිර වෙලා තියෙන බාණ්ඩත් අපි එළියට අරගෙන තවත් මිල ටිකක් අඩු කරලා දෙන්න පුළුවන් වෙනවා අපිට. ඉම්පෝට් හාල් ඔක්කොම අඩු වෙලා තියෙනවා. සුදු කෙකුළු යන්නේ 105යි, පොන්නි සම්බා 118යි, නාඩු 110යි. දේශීය ලංකාවේ හාල් ලංකාවේ හාල් නැහැ. ජනතාවට අත්‍යවශ්‍ය තරම් ආහාර දෙන්න තියනවද? ආහාර ගොඩක් තියෙනවා, මිනිස් තමයි නැත්තේ බඩු ගන්න. පිටරටින් හාල් ගෙන්නන්න දුන්නාට පස්සේ හාලුත් තියෙන ඕන තරම් හාලු ගණනුත් අඩුයි. අපි දැන් අලුම් කරන්නේ දේශීය හාල්. මොකද ඒ ගණන් වැඩි ඉඳලා ඒ විකිනෙන්නේ නැහැ. මේ අතර දේශීය සහල් පරිභෝජනයේ ශීඝ්‍ර අඩුවීමක් සිදු වී ඇති බව සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සංගමේ මාධ්‍ය ප්‍රකාශක බී.කේ. රංජිත් මහතා පවසනවා. මේ වෙනකොට 50% වගේ 60ක් අතර ප්‍රමාණයකින් අඩු වෙලා තියෙනවා. දේශීය සහල් පරිභෝජනයේ මිනිස්සු අඩු වෙලා පිටරටින් ගෙනලා හාල් මිල හාල් පරිභෝජනයට වැඩි වෙලා තියෙනවා. වෙනස රුපියල් 50ක් 60ක් නිසා එක හාල් කිලෝ එක
ජනතාවට මට කියන්න තියන්නේ මේ වෙලාවේ සහල් පිළිබඳව රටේ තියෙන තොග මිලත් එක්කලා සංසන්දනය කරලා බලන්න කියලා. ලංකාවේ හාල් දේශීය හාල් විකිනේ නැහැ කියලා තමයි වෙලෙන්දු කියන්නේ. ඔය බසාරයකට යන්නේ නැවතුම බසාරය කියලානේ කියන. ඉතින් බසාර එකේ 100ට 108ට 115ට ගිහිල්ලා අරගෙන පිට පළාත් වලට ගිහිල්ලා වැඩි ගණන් වලට විකුණනවා. ඉතින් මිනිස්සු හාල් වැඩි කියලා ගණන් වැඩි කියලා කියන්නේ ඒකයි. ඒ වගේම සුපර් මාකට් මේ මිල ගණන් විවිධ මාධ්‍ය හරහා ප්‍රචාරය කරනවා. මෙන්න මේ 160යි 155යි මේ ගණන් වලට. ඉතින් සතොස්සට ගියාම අඩු ගානට ගන්න පුළුවන් කියලා බන්දුල මුතුමා කියලා කියනවා. ඊයේ මේ පිටකොටුවට ගියපු වෙලාවේ. ඉතින් ඒ වගේම මේ මං හිතන්නේ මේ සංචාරයෙන් පස්සේ තමයි සතොස්ස හාල් තව රුපියල් 2කින් අඩු කරන්න කියලා ඇමතුමා සඳහන් කරලා තිබුණේ. සතොස්සට යනු 130යි සම්බ දුන්නේ 128 ගානේ දෙන්න කියලා තිබුණා. අපි ඒ ගැනත් වාර්තා කරන්න ඕනි ඔබට. අද සතොස්සට යනවා නම් 128 ගානේ ඔබට හාල් ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ලංකාවේ හාල් දේශීය හාල් විකිනෙන්නේ නැල්ලු. රට හාල් විකිනනවලු. හැබැයි මේකෙන් මට්ටු කරන්න පුළුවන්ද ඔය සහල් මෝල් 3 දෙනයි ඉන්නනේ. ප්‍රධාන තුන්දෙනා. ඒගොල්ලන්ව ප්‍රධාන තුන්දෙනා ඉන්නේ. ඒගොල්ලන්ව මට්ටු කරන්න මේකෙන් පුළුවන් නම් මං හිතන්නේ ඒක ඇත්තටම කරන්න බැරි දෙයක්. ඒගොල්ලන්ට ඕනි කරන ලාභය උපයගෙන ඉවරයි. අපි මේ ඉරිසියාවකින් කතා කරනවා නෙමෙයි. ඒගොල්ලෝ පරම්පරා ගානකට හම්බ කරගෙන ඉවරයි. ඉතින් මේකෙන් ඒගොල්ලන්ව මට්ටු කරන්න බෑ. දේශීය හාල් හොයාගෙන යන අය ඒ හාල් හොයාගෙන කනවා කීය ගානේ තිබ්බත් ඒ වගේම එතනින් එහා අඩුවට හොයන හාල් හොයන අයට ඔන්න ආනයනික හාල් ඕන තරම් තියෙනවා කියලා පිටකොටුවෙන් ආරංචි වෙනවා. ඒ ගැන අපි ඔබට මේ ආකාරයෙන් වාර්තා කරනවා. අපි යනවා මෙතනින් එහාට මේ කොරෝනා සම්බන්ධයෙන් කතා කරන්න. දැන් තත්ත්ව ටිකක් දරුණුයි කියලා තමයි හැමතැනින්ම ආරංචි වෙන්නේ. ඔබ දන්නවා ඇති මේ සමාජයේ සමහරට ඔබ ආශ්‍රය කරන ඔබ මේ එදිනෙදා ඇසුරු කරන පිරිස් ගැන කතා කරනවා නම් කතා බහ කරනවා නම් සාමාන්‍යයෙන් මේවා හොයලා බලනවානේ කතා බහ කරනවානේ ටිකක් වැඩි ආසාත්‍යයන් ප්‍රමාණය වැඩි. ඉතින් ඒ නිසා අපි පරිස්සම් වෙන්න ඕනේ. මේ අතර තමයි අද මව්බිම කියන්නේ තප්පරයකට ෆේස් මාස්ක් 50000ක් පරිසරයට මුදා හැරනවා කියලායි වාර්තා කරන්නේ. ඒ අනුව මම හිතන්නේ මේ ලංකාවේ නෙමේ ලෝකේ පුරාම ගත්තාම ලෝක බැංකු දත්තවලට අනුව සෑම තප්පරයකටම භාවිතා වන මුවාවරණ ෆේස් මාස්ක් මේ ආකාරයෙන් 50000ක් පරිසරයට එක්වන බව පරිසරවේදීන් කියනවා. තප්පරයකට නජිත් මේ 50000ක් ෆේස් මාස්ක් උදාහරණවල මේ සංඛ්‍යා දත්ත හෙළි කරන අයුරින් ලෝකේ පුරාම ගතවන සෑම මිනිත්තුවකදීම මුවාවරණ ලක්ෂ 30ක් විනාඩියකදී පරිසරයට මුදා හැරෙනවා කියලාත් වාර්තා කරනවා. මාසයකට මුවාවරණ බිලියන 129ක් පරිසරයට මුදා හැරෙනවා. අක්‍රමවත් අයුරින් පරිසරයට මුදා හැරෙන මුවාවරණ බිලියන 1.56ක් වසරකට මුහුදට එක් වෙනවා කියලා තොරතුරු කියනවා. මේ දල වශයෙන් ගණන් බැලුව විට හොඳින් වැඩුණු නිල් තල් මසුන් 60 දෙනෙකුගේ ශරීර ප්‍රමාණයට සමාන වෙනවා කියලාත් සඳහන් කරනවා. හොඳින් වැඩුණු නිල් තල් මසුන් 60 දෙනෙක්ගේ ප්‍රමාණයක් මේ ආකාරයෙන් මුහුදට යනවා. ඉතින් ඊට පස්සේ වෙන පරිසර හානි ගැන තමයි මේ පුරෝකථනයක් කරලා තියෙන්නේ. එතකොට අපි ජනතාව විදියට හරීම පරිස්සමෙන් මේවා නිසියාකාරව බැහැර කිරීම ඉතාමත් වැදගත්. ෆේස් මාස්ක් එක දාගෙන අපි මාස් එකකින් හින්දා තමයි බේරලා ඉන්නේ. ඇත්තම කතාව ඒක. ඉතින් මාස් එකකින් හින්දා බේරලා ඉන්නවා වගේම මාස් එක පාවිච්චි කරලා අපි බැහැර කරද්දී ඒක තව කොහේ හරි දානවා නම් පරිසරයට හානි වෙන පරිදි ඒ වගේම රෝගය තව කෙනෙකුට ව්‍යාප්ත වෙන ඉඩකඩ සලස්වලා අපි මිනිස්සුද කියලා හිතනවා. ඉතින් එහෙම කරන්න එපා කියන කාරණේ තමයි අපි මේ ප්‍රවෘත්තිය හරහා ඔබට මතක් කරන්නේ. අර වඩා වැදගත්ම කාරණේ මිනිස්සු විදිහට අපි ෆේස් මාස්ක් පාවිච්චි කළාට මුහුදේ ඉන්න මාළුන්ට ෆේස් මාස්ක් ඕනේ නැහැ. ඒ හින්දා මුහුදට යන එක ටිකක් අඩු කරන්න ඔබට හැකියාව තියෙනවා. අඩුවෙන් පාවිච්චි කරලා නැත්නම් ඒ පාවිච්චි කරන නියම විදිහට බැහැර කිරීම සිද්ධ කරන්න ඕන කියන කාරණා මතක් කරනවා. ඔය අතරේ අද දිවයින පුවත්පත කියන කතාවක් සමීර මේ දැන් ඔමික්‍රෝන් ආසාදිතයන් ප්‍රමාණය එන්නම ටිකක් වැඩි වෙනවා. ඔමික්‍රෝන් ආසාදිතයන් හමුවීම 150කට වැඩි කියලා අද දවසේ දිවයින පුවත්පත කියනවා. ඊයේ දවසේත් අපි දැක 88 දෙනෙක් පරීක්ෂා කළා. 82 දෙනෙක් ඔමික්‍රෝන් කියලා තමයි තහවුරු වෙලා තියෙන්නේ. අද දවසේ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහත්තයා දිවයින පුවත්පතට මේ විදිහට කියනවා. කොවිඩ් ඔමික්‍රෝන් ආසාදිතයන්ගේ මෙරට වාර්තා වීම 150 සීමාව ඉක්මවා ගොස් ඇති නිසා තව දුරටත් කොවිඩ් වෛරසයේ සැහැල්ලුවට ගතහොත් මෙරට රෝහල් ධාරිතාව දැරිය නොහැකි තත්ත්වයක් උදා වනු ඇතැයි හේමන්ත හේරත් මහත්තයා කියලා තියෙනවා. නිතිපතා නිකුත් කරන කොවිඩ් පරීක්ෂණ සාම්පල පොහොමයක වැඩි අන්තර්ගතයේ ඔමික්‍රෝන් ප්‍රභේදය වන බවට වාර්තා වෙනවා. මේ ප්‍රමාණයට වැඩි ඉහළ ප්‍රතිශතයක් සමාජයේ පැවතිය හැකි බවද වෛද්‍යවරයා සඳහන් කළා තියෙනවා. මේ පිළිබඳව තවදුරටත් හේමන්ත හේරත් මහත්තයා කියන මේ විදිහට කොවිඩ් ව්‍යාප්තිය වළක්වා ගැනීමට හෝ ඒ කිසියම් පාලනයකට නතු කර ගැනීම හැකියාව පවතින්නේ අපේ රටේ සමස්ත ජනතාව සතුව
ඒ අතරදී පවතින තත්ත්වයේ සැහැල්ලුවටගෙන පහුගිය කාල සමයේ මෙන් වැරදි හැසිරීම් රටාවන් පුද්ගලික රාශිවීම් සිදු කළහොත් රට විශාල ව්‍යසනයකට තල්ලුවීම වළක්වා ගැනීම අසීරුයි කියලා එතුමා සඳහන් කරනවා. දැන් මේ එළඹෙන සතිය සමීර සිකුරාදා දිනේ නිවාඩු දිනයක් නිදහස් දිනේ එළඹෙනවා. ඒ අතරදී ටිකක් දීර්ඝ සතියන්තයක් එළඹෙනවා. ඔබ නැවතත් හිතන්න ඕන කාරණාවක් තමයි අර කලින් විදිහටම විනෝද චාරිකා යනවාද ඒක රාශිවීම් සිද්ධ කරනවාද. අපි දැක්ක පහුගිය කාලේ සංගීත සංදර්ශන තිබ්බ. මේ දේවල් වලට බොහෝ පිරිසක් එකතු වෙලා හිටියා. ඔය අතරේ තමයි දිවෙන පුවත්පත ওই විදිහට සඳහන් කරන්නේ. ඒ අතරේ අද මෞබිම් පුවත්පතත් කියනවා තවත් කාරණාවක්. ලංකාදීප පුවත්පතත් සඳහන් කරන කාරණාවකුත් තියෙනවා. ඔව් සෞඛ්‍ය සේවයේ 1200කට කොරෝනා කියලායි ලංකාදීප පත්තරේ මේ විදිහට තොරතුරු අරන් එන්නේ. ඉතින් සෞඛ්‍ය සේවයේ 1200කට තමයි මේ වෙද්දී මේ කොරෝනා රෝගීන් බවට පත් වෙලා තියෙන්නේ කියලා කියනවා. මේ සංඛ්‍යානුව නම් ටිකක් අපිට සතුටු වෙන්නත් පුළුවන් අජිත්. සෞඛ්‍ය සේවයේ මේ මූලිකවම මේ රෝගීන් එක්ක ආශ්‍රය කරන ඇසුරු කරන රෝගීන්ව රැකබලා ගන්න උන්ට බෙහෙත් ටික ලබා දෙන සුවසේවකයන් 1200කට විතරයි මේ වෙද්දි කොරෝනා ආසාදනය වෙලා තියෙන්නේ. ඉතින් බලන්න ඕන්ගේ මොනතරම් පරිස්සමක් තියෙනවද කියලා. සුවසේවයේ මොනතරම් සේවකයන් පිරිසක් රට පුරා රෝහල් වල ඒ වගේම සෞඛ්‍ය කාර්යාලවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල කේන්ද්‍ර කරගෙන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විදිහට සේවය කරනවද? හැබැයි 1200කට තමයි මේ විදිහට කොරෝනා ආසාදනය වෙලා තියෙන්නේ. ඔවුන් මොන තරම් පරිස්සමින් වැඩ කටයුතු කරනවද කියන්න හොඳම උදාහරණයක් මේක. ඒත් එක්කම මේ ගානත් අපිට අඩු කරගන්න තිබුණා නම් වටිනවා. ඒ වගේම තවමත් මේ ආසාදනයත් එක්ක ඉන්න මේ සුවසේවයේ සියලු දෙනාට අපි ඉක්මන් සුවයත් ප්‍රාර්ථනා කරනවා. හැමෝම පරිස්සමින් ඉන්න, පරිස්සම් වෙලා කාලය ගත කරන්න ඕනි කාලයක් තමයි උදා වෙලා තියෙන්නේ කොරෝනාත් එක්ක. ඒ ගැනද ලංකාදීපී ඔබට තොරතුරු කියනවා. ඒ අතරේ කොවිඩ් මාර්ගෝපදේශ ලිහිල් කරන්න කටයුතු කළා. මෙහෙම ලිහිල් කළේ ඇයි කියලා ප්‍රශ්නයක් අහනවා. අපි මේ ප්‍රශ්නේ බලමු. රවි කුමුදේශ් මහත්තයා මෙහිම ප්‍රශ්නයක් අහන්නේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා රටට පැහැදිලි කරන්න ඕනේ කියලා එතුමා කියනවා කොවිඩ් මාර්ගෝපදේශ ලිහිල් කළේ ඇයි කියලා. කොවිඩ් සෞඛ්‍ය මාර්ගෝපදේශ සේම නීතිද ලිහිල් කළ යුතු ඇත්තේ වෛරසය හොඳින්ම පාලනය වී ඇති අවස්ථාවකවත් වෙන කුමන හෝ පාර්ශවයන්ගේ අදහස් සහ තීරණයන් සමග යමින් මෙවැනි සංශෝධන සිදු කිරීමෙන් රට තවදුරටත් රෝගී වීම වළක්වාලිය නොහැකි වනු ඇතැයිද මහත්තයා කියලා තියෙනවා. විද්‍යානුකූලව ගත යුතු තීරණ යම් යම් පාර්ශවයන්ගේ අභිමතය පරිදි යොදා ගැනීමෙන් රට නිතිපතා රෝගී තත්ත්වයට පත් වෙනවා. අද PCR ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීම ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයේ බොරු වපුරනවා. මේවට අවශ්‍ය උපාංග කටලවල බරපතල හිඟයක් තියෙනවා. ප්‍රභේද සෙවීමට පරීක්ෂණ නොකිරීමෙන් රෝගී සම්ප්‍රේෂණය වීම 90% දක්වා වර්ධනය වෙන්න පුළුවන් කියලා රවි කුමුදේශ් මහත්තයා ඒ විදිහට කියලා තියෙනවා. ඔව් බූස්ටරය ගැන තියෙන විවිධ මේ බොරු මතත් එක්ක අපි කියන්න ඕනි බූස්ටරය සම්බන්ධයෙන් කතා කරයිද අද විශේෂ වැඩසටහනක් විද්‍යුත් විකාශකයන්ගේ සංගමය ඔබ දන්නවා කොරෝනා කාලේ දැවැන්ත දායකත්වයක් ලබා දුන්න ජනතාවට මේ පණිවිඩය අරන් යන්න. ඉතින් තවත් වැඩසටහනක් අද උදේ 10ට අපි ඔබට රැගෙන සූදානම්. විශ්වවිද්‍යාල වෛද්‍යවරුන් සම්බන්ධ වෙනවා සහභාගී වෙනවා උදේ 10ට මේ වැඩසටහන විකාශය වන්න නියමිතයි. බූස්ටරේ ඇත්ත නැත්ත හරි දේ ඔබට දැනගන්න පුළුවන්. බූස්ටරේ නැත ගැන ව්‍යාජ මත බොරු දේවල් ඕනතරම් ඔබේ කනට ගිහින් ඇති හිතට ගිහින් ඇති. ඉතින් ඒවා නැති කරන්න ඕනේ. ඒ වෙනුවෙන් තමයි මේ වැඩසටහන තියෙන උදේ 10ට අනිවාර්යෙන් ඔබ වැඩසටහන බලන්න. මේ අතරේ මව්බිම් වාර්තා කරනවා බූස්ටරේ නැත නොගත්තොත් කොවිඩ් මාරයාගෙන් ගැලවිල්ලක් නැහැ. දෙවෙනි මාත්‍රාවෙන් මාස 3ක් ගතව වහම බූස්ටරේ නැත ලබා ගන්න. දෙවෙනි මාත්‍රාවෙන් පසු ආසාදිතයෙකු බවට පත් වුණොත් එදින සිට මාසයකට පසු බූස්ටරේ නැත ලබා ගන්න. ඕනෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයකින් වැඩිදුර තොරතුරු දැනගන්න පුළුවන් කියලාත් කියලා තියෙනවා. මේ ගැන වැඩිදුර කතා කරනවා උදේ 10ට ඔබ වැඩසටහන බලන්න. ඒ ගැන ඔබට මතක් කරනවා. විරාමයකට යන අනතුරු තොරතුරු කියන්න සූදානම්. ඔබ නැවතත් සතියක පත්තර මේතුවත් එක්ක අපි ජාතික පුවත්පත්වල විස්තර ඔබට කියමින් හිටියේ බූස්ටර් එන්නත ගැන අර කිව්වා වගේ විද්‍යුත් විකාශකයන්ගේ සංගමය ඒ වගේම ජනමාධ්‍ය අමාත්‍යාංශය එකතු වෙලා උදෑසන 10ට විකාශය කරන වැඩසටහනක් බූස්ටර් එන්නතේ ඇත්ත නැත්ත පිළිබඳව සහ මේ වැදගත්කම් පිළිබඳව. ඒ අතරදී අද සිළුමිණ පුවත්පත කියනවා දැන් උසස් පෙළ විභාගය ආරම්භ වෙන නියමිතයි පෙබරවාරි මාසයේ 7 වෙනිදා මාර්තු 5 වෙනිදා දක්වා පැවැත්වෙනවා. උසස් පෙළ විභාග මධ්‍යස්ථාන 29ක් මෙවර රෝහල් වල තමයි ක්‍රියාත්මක වෙන්නේ කියලා සුභාෂිනී ජයරත්න ලියනවා. පෙබරවාරි 7 සිට මාර්තු 5 දක්වා පැවැත්වෙන උසස් පෙළ විභාගය දෙවෙනි පුරා විභාග මධ්‍යස්ථාන 2438කදී පැවැත්වෙන අතර කොවිඩ් රෝගයේ වැළඳුණු අපේක්ෂකයින්ට රෝහල් තුල විශේෂිත විභාග මධ්‍යස්ථාන 29ක්
ස්ථාපනය කරලා තියෙනවා. උසස් පෙළ විභාගයට පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන් 3,45,242ක් පෙනී සිටින අතර 2,79,141ක්ම පාසල් අයදුම්කරුවන්. ඒ අතරදී විභාග කොමසාරිස් ජෙනරාල් LMD ධර්මසේන මහත්තයා සඳහන් කරනවා මේ වර විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 316ක් තියෙනවා කියලා. නිර්ධායන වෙන සිසුන් සඳහා සෑම විභාග මධ්‍යස්ථානයකම විශේෂිත කාමරයක් හෝ දෙකක් වෙන් කරලා තියෙනවා කියලත් එතුමා සඳහන් කරනවා. ඉතින් ඉදිරියේදී සාර්ථකව මේ කටයුතු සිද්ධ කරගන්න බලාපොරොත්තු වෙනවා කියලා ධර්මසේන මහත්තයා සිළුමිණ පුවත්පතට කියලා තියෙනවා. ඔය ධර්මසේන මහත්තයා මේ මාධ්‍යයට එහෙම කතා කරනකොට ඇත්තටම අර ශිෂ්‍යත් විභාග වෙලාවේ මම දැක්ක කතා කරන්න එතුමා රත්තරම් පුතා මගේ රත්තරම් පුතා දුව බය වෙන්න එපා මේ වගේ වචන පාවිච්චි කළා. ඇත්තටම අපි අගය කරන්න ඕනේ පුංචි දරුවෝ සම්බන්ධයෙන් අර ශිෂ්‍යත් විභාගයට කලින්ම බය නැති කරලා තමයි විභාගයට වාඩි කරෙව්වේ. හැබැයි විභාගයට වාඩි වුණාට පස්සේ සමහර දරුවෝ බය වුණා. විභාග ශාලාවල ප්‍රශ්න එතන හිටපු අය ගැටලු නිර්මාණය කරලා තිබුණා. ඉතින් මේ ගැන අද කතා කරලා තියෙනවා ශිෂ්‍යත්ව අවනඩුව ගැන අධ්‍යාපන ලේකම් කතා කරයි කියලායි මව්බිම් පත්තරේ වාර්තා කරන්නේ. මේ සම්බන්ධයෙන් තමා වෙත ලැබුණු ඒ වාර්තා වුණ දේවල් මාධ්‍ය මගින් ලැබුණු දේවල් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ කාර්යාලය හරහා ඒ වගේම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් සහ අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ විභාග දෙපාර්තමේන්තුව මගින් ස්වාධීන පරීක්ෂණ 3ක් මේ වෙද්දී පැවැත්වෙනවා කියලා අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරනවා. වාර්තා වෙලා තියෙන සිද්ධීන් වලට ළමයින්ට කිසියම් සාධාරණයක් කරනවා කියලත් මේ පරීක්ෂණ වලදී සනාථ වුණොත් මේ කාරණා සාධාරණයක් අනිවාර්යෙන් කරනවා කියලා කියනවා. දරුවෝ පොඩ්ඩක් hina වෙලා ඉන්න පුංචි දරුවෝ ඔයගොල්ලන්ට සාධාරණයක් වෙනවා බය වෙන්න එපා. අර කොමසාරිස්තුමා කියන විදිහටම රත්තරන් පුතාලා දුවලා පොඩි උන් අජිත් හරිම පව් ඔය ඈත වන්නේ මේ ඈත ගම්වල ඉන්න දරුවෝ ශිෂ්‍යත්ව විභාගයට වාඩි වෙන්නේ කොහොම හරි Tamanට ඊළඟ මොකක් හරි ඉස්කෝලේකට යන්න පුළුවන් කියන බලාපොරොත්තුවෙන්. ඉතින් අම්මලගෙත් ඒ හීනේ තියෙනවා. ඉතින් එතනට වාඩි වෙලා විභාග ලියන්න හදනකොට ඇත්තටම අර ඇඬුවා තාත්තලා එහෙම අම්මලා ඇඬුවා අපේ දරුවන්ට සාධාරණයක් කරන්න කියලා. ඉතින් ඒ සාධාරණේ කරන්න පරීක්ෂණ ආරම්භ කරලා තියෙනවා. එකක් නෙමෙයි පරීක්ෂණ 3ක් තියෙනවා කියලයි අද මේ ආකාරයෙන් තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. මම යනවා ලංකාදීප පත්තරේට දරුවන්ගෙන් පස්සේ කතා කරන්න මේ පිළිබඳව වාර්තා කරනවා ලංකාදීපයේ ප්‍රධාන ප්‍රවෘත්තිය විදිහට මන්ත්‍රීන්ට විමර්ශනගත අරමුදලේ එකවර ගෙවීම නවත්තයි කියලායි කියන්නේ මුදාහරින්නේ ප්‍රගතිය අනුව කියලාත් වාර්තා කරනවා. දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වෙන් කරන විමර්ශනගත අරමුදල සංවර්ධන ව්‍යාපෘති සඳහා අධීර 4ක් යටතේ නිකුත් කරන්න මුදල් අමාත්‍යාංශය තීරණය කරලා තියෙනවා. මන්ත්‍රීවරුන් ප්‍රාදේශීය සංවර්ධන කමිටුව හරහා ඉදිරිපත් කරන ව්‍යාපෘති යෝජනාවක් ක්‍රියාත්මක කිරීමේදී ඒවායේ ප්‍රගතිය අනුව මේ මුදල් නිදහස් කරනවා කියලායි මුදල් අමාත්‍යාංශය සඳහන් කරන්නේ. ඇත්තටම හොඳ දෙයක් නජිත්. එකපාර මුදල් දෙනවට වඩා මේවා අර දැන් අපි බලන්නකෝ අපි හවුසින් ලෝන් එකක් අරගෙන ගේ හදන්න ගියාම අපිට ස්ටෙප් එකෙන් ස්ටෙප් එකට දෙන්නේ. හැබැයි මේ විමර්ශනගත අරමුදල් වලින් මොකක් හරි සංවර්ධන ව්‍යාපෘතියක් කරන්න ගියාම එකපාර දෙනවා නම් ඒ සල්ලි නාස්ති වෙනවා නම් එතන ගැටලුවක් තියෙනවා. ඉතින් ප්‍රගතිය අනුව මුදල් දෙන්න තීරණය කරලා තියෙනවා මන්ත්‍රීවරුන්ට විමර්ශනගත අරමුදලේ එකවර නොදී. ඒ ගැන අද මේ විදිහට ලංකාදීපයේ තොරතුරු වාර්තා කරනවා. ඔය අතර සමීර අද දවසේ සිළුමිණ පුවත්පත කියන කාරණාවක් විශේෂයෙන්ම දැන් මේ වෙනකොට අපි දන්නවා මන්ත්‍රීවරුන්ගේ කතාවත් එක්කම දැන් සමාජයේ කියන දෙයක් තමයි අපේ රටේ විදේශ විනිමය ටිකක් අවුල් සහගත තත්වයක තියෙන්නේ. කොහොමද මේ අවුල නිරවුල් කරගන්න කියන කාරණාව පිළිබඳව මුදල් ඇමතුමා කියපු කතාවක් අද දෙවියන ලියනවා. විනිමය අවුල එකපාරටම විසඳ ගන්න බැහැයි කියලා එතුමා කියනවා. රට මුහුණ දී තිබෙන බරපතල විදේශ විනිමය අර්බුදය විසඳා ගැනීමේ ක්‍රියාවලිය සිද්ධ කරන්න ඕන විදිහ පිළිබඳව බැසිල් ඇමතුමා මේ විදිහට කියලා තියෙනවා. ක්‍රමානුකූලව කළ යුත්තක් බවත් ඒ අර්බුදය විසඳා ගැනීමේ හරි දිශානතියකට රට ගමන් කරන බව මුදල් ඇමතිවරයා වශයෙන් Tamanට විශ්වාසය පවතින බවත් එතුමා කියලා තියෙනවා. යනෝ දැනට බරපතල වී ඇති මේ ඩොලර් ප්‍රශ්නය විසඳුමක් කරා ළඟා වනු ඇති බවත් මෙහිදී රජය සහ ශ්‍රී ලංකා මහ බැංකුව යන දෙපාර්ශ්වයම මේ ගැන අවබෝධයකින් සහ අන්‍යෝන්‍ය වශයෙන් කටයුතු කරමින් සිටින බවත් මුදල් ඇමතිතුමා කිව්වා කියලා අද ওই විදිහට දෙවෙන කියනවා. ඒ අතරේදී අර පෞද්ගලික අංශෙත් ප්‍රශ්නයක් තිබුණා. මේ විශ්‍රාම වැටුපක් හිමි වෙන්නේ නැහැ පෞද්ගලික අංශයේ සේවකයන්ට. දැන් කම්කරු ඇමතිතුමා සූදානම් පෞද්ගලික අංශයටත් විශ්‍රාම වැටුපක් දෙන්න සිළුමිණ අද ගැන කියනවා. ප්‍රධාන සිරස්තලින් පෞද්ගලික අංශයටත් විශ්‍රාම වැටුප් කියලා තමයි තාරක වික්‍රමසේකර මේ විදිහට ලියන්නේ. පෞද්ගලික අංශයේ ලක්ෂ 35ක පවන සේවකයන් සඳහා මේ විශ්‍රාම වැටුප් ලබා දෙන්න සූදානම් කියලා ඇමතිතුමා කියලා තියෙනවා. අපි වෙලාව බලලා පෞද්ගලික අංශයටත් විශ්‍රාම වැටුපක් දෙනවා කියලා කියනවා. අද දවසේ සිළුමිණ පුවත්පත කියන සමීර මේ ලෝක බැංකුවේ වගේම ශ්‍රී ලංකාව නේපාලය මාලදිවයින ආවරණය කරන ලබන මානව සංවර්ධනය සහ පුහුණු නියමු රෙනේ ලියොන් සෙලානෝ සහ සමාජ ආරක්ෂණ රැකියාව පිළිබඳ දේශාර්ථික විශේෂඥ තෝමස් වෝක ඇතුළු දූත පිරිසක් කම්කරු අමාත්‍යතුමාව හම්බ වෙච්ච අවස්ථාවේ තමයි මේ ගැන කතා වෙලා තියෙන්නේ. දැන් ඉස්සරහට ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සමග සාකච්ඡා කළා මේ ගැළපෙන විදිහට පෞද්ගලික අංශයටත් විශ්‍රාම වැටුපක් දෙන්න සූදානම් කියලා අද සිළුමිණ කියන.
අපි යනවා සංචාරක කර්මාන්තය ගැන බලන්න. දැන් අපිට ඇත්තරම සිනහමුසු මෝණෙන් සංචාරක කර්මාන්තය පිළිබඳව කතා කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. සංචාරකයෝ එන්න ලංකාවේ වැඩි වෙමින් පවතින බවක් තමයි පේන්න තියෙන්නේ. ඒක මීගමුවට ගියත් ඒ වගේම ගාල්ලට ගියත් සංචාරකයන් ගැවසෙන බොහෝ තැන්වලට ගියත් අපිට මේ තත්ත්වය දැක බලා ගන්න පුළුවන්. ඉතින් ඒක තව වර්ධනය වෙන්න අර අපි කියන්නේ ඇඟේ හැප්පෙන ගානට සංචාරකයෝ එන්න. ඒක තමයි තියෙන හොඳම සතුට. මේ ගැන අද වාර්තා කරනවා ලංකාදීපයේ සංචාරකයන් පැමිණීමේ වර්ධනයක් කියලා කියනවා. මේ වසරේ දින 24ට සංචාරකයෝ 64000ක් ලංකාවට ඇවිල්ලා තියෙනවා කියලාත් මේ විදිහට වාර්තා කරනවා. ඉතින් සංචාරකයෝ එනවා වගේම මේගොල්ලන්ට හරියට සලකන එක අපේ වගකීමක්. සියලු රටේ පුරවැසියන්ට මේ වගකීම තියෙනවා. සංචාරක කර්මාන්තයේ ඉන්න අයට විතරක් නෙමෙයි. ඉතින් මේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරනවා වගේම නජිත් තව පැත්තකින් දැන් මේ කොරෝනා කාරණයත් එක්ක සමහර සංචාරකයන් දැඩි ලෙස අපහසුතාවයට පත් වෙනවා. කොරෝනා එනකොට සමහර විට මෙහි පොසිටිව් ඊට පස්සේ ඒගොල්ලන්ට යන්න නවතින තැනක් නැහැ. ඉතින් මේ වගේ ප්‍රශ්න වලටත් විසඳුම අනිවාර්යෙන් තිබිය යුතුයි. මේ සංචාරක කර්මාන්තය අපි ඉදිරියට ක්‍රියාත්මක කරද්දී එහෙම නැත්නම් සංචාරකයෝ ඇවිල්ලා අර නිකන් කොහේ හරි ගිහිල්ලා මෙහි පාරේ නිකන් තමන්ගේ වාහනේ කොහෙන් හරි රෙන්ට් එකට ගත්ත වාහනයක පාරට වෙලා ඉන්න වෙනවනම් අපේ රටට ඇවිල්ලා ඒක ගැටලුවක්. එහෙම සංචාරකයන්ට එහෙම අත්දැකීම් මේ පහුගිය කාල සීමාව තුළ මුහුණ දෙන්න සිද්ධ වුණා. අපි ඒ නිසා මේ ගැන කතා කරන්නේ. සංචාරක කර්මාන්තය ගැන කතා කරද්දී ඒ සම්බන්ධයෙන් මේ සියලු දෙනා අදාළ බලධාරීන් හොයලා බලන්න. වැඩිපුර සංචාරකයන් පිරිසක් ඇවිල්ලා ඉන්නේ රුසියාවෙන්. ඒ 10685ක් රුසියානු සංචාරකයන් පිරිසක් මෙරට ඇවිල්ලා තියෙනවා. ඒගම ඉන්දියාවෙන් 9529ක් ඇවිල්ලා ඉන්නවා. ඊට අමතරව යුක්‍රේන, ප්‍රංශය, ජර්මනි, බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, පෝලන්තය, මාලදීව සහ ඇමරිකාව මේ රටවල් වලින් සංචාරකයන් සැලකිය යුතු පිරිසක් ඇවිල්ලා තියෙනවා. මේ රටවල් තමයි ප්‍රමුඛතා ලයිස්තුවේ 10 වෙනි තැනට ඇවිල්ලා ඉන්නේ කියලා මේ ආකාරයෙන් වාර්තා කරනවා. මේ අතරතුර සංචාරක ආයෝජන සිදු කරන්නත් කටයුතු කරලා තියෙනවා. අපි සංචාරකයන්ගේ පැමිණීම වැඩි කරනවා නම් ඔවුන්ට ලබා දෙන යටිතල පහසුකම් වැඩි කරන්න ඕනේ. මෙන්න අර කතාව. මේ සඳහා අපි දේශ විදේශ ආයෝජකයන් සමග සම්බන්ධ වෙලා කටයුතු කරනවා කියලා තියෙනවා. ඉතින් මේ එන සංචාරකයන්ට වෙනස් අත්දැකීමක් ලබා ගන්න පුළුවන්. ඉදිරියේදී නජිත් දැන් පෝස්ටි වගේ දේවල් නිර්මාණය වුණාට පස්සේ හැදුණාට පස්සේ වෙනත්ම අත්දැකීම් දේශීය සහ විදේශීය සංචාරකයන්ට ලබා ගන්න පුළුවන්. මේ අතරේ මේ සංචාරක හෝටල් හිමියන්ගේ සංගමේ හිටපු සභාපති සනත් උප්පත් මහත්තයාගෙන් විමසීමක් කරනවා. ඔහු සඳහන් කරනවා දැන් සංචාරක ව්‍යාපාරයේ ක්‍රමක්‍රමයෙන් දියුණුවෙන් පවතිනවා. නමුත් අපිට තියෙන ප්‍රධාන ගැටලුව වෙලා තියෙන අපේ ණයබර. අර පාස්කු ප්‍රහාරයත් එක්ක වුණු කඩාවැටීම. ඉතින් ණය වුණා, මිනිස්සු වාහන නැති වුණා, හෝටල් සමහර විට රෙන්ට් එකට දුන්නා. රෙන්ට් එකට ගත්ත අයත් ඒ අයටත් කරගන්න බැරි වුණා. ඒකට තාම විසඳුමක් නැහැ කියලා කියනවා. දැන් ජූනි මාසයේ වන විට අපේ ණය සීමා කාලය අවලංගු වෙනවා. ඒ කියන්නේ තව කාල සීමාවක් මේගොල්ලෝ ඉල්ලන්නේ. හැබැයි ඉතින් සංචාරකයෝ දැන් දිගින් දිගටම එන්න පටන් අරගෙන තියෙනවා. බිස්නස් තියෙනවා නම් ණය පොඩ ගෙවලා ඒ වෑනුත් නිදහස් වෙන. නැත්නම් අපි ආපහු මොන්ටෝරියම් ලබා ගත්තොත් අපි ආපහු සහන කාලයක් ලබා ගන්න ගියොත් එහෙම සහන ඊට පස්සේ ඒකටත් පොඩි පොලියක් ගෙවන්න සිද්ධ වෙනවා. ඒවා ආයි කවදා හරි ගෙවන්න ඕනි. ඊට වඩා හොඳයි පුළුවන් විදිහට ගෙවලා දැම්ම නම් කෙසේ නමුත් අර්බුදයක් ගැටලුවක් තියෙනවා ඒගොල්ලන්ට කියලා සංචාරක කර්මාන්තය අය කියලා තිනවා. ඒ ගැන මේ ආකාරයෙන් තොරතුරු ලංකාදීපේ වාර්තා කරනවා. ද සංචාරකයෝ අපේ රටට එන්න සමීර අපේ රට ආරක්ෂිත වෙන්න ඕනේ. ආරක්ෂිත නොවුනොත් සංචාරකයෝ වෙන්නේ නැහැ. අද දවසේ සිළුමිණි පුවත්පත කියන කාරණාවක් සිළුමිණි පුවත්පත වගේම අද දවසේ දෙවියන් පුවත්පතත් මේ ගැන සඳහන් කළා තිබා. දවස් 25ට රියානුතුරු සහ මරණ දින 25ට රියානතුරු මරණ 198ක් සිද්ධ වෙලා තියෙනවා. අමිල මලවිසූරිය ලියන්නේ අපරීක්ෂාකාරී ලෙස රියදහවණේ නිසා සිදුවන මාරක රියානතුරු හේතුවෙන් දිනකට පුද්ගල මරණ 8ක් පමණ වාර්තා වෙනවා. පළවෙනි දින 25 වෙනිදා වෙනවා වෙනකන් දවස් 25ක කාලය තුල මාරක රියානතුරු 184ක් සිද්ධ වෙලා මරණ 198ක් සිද්ධ වෙලා කියලා අද ওই විදිහට සිළුමිණි පුවත්පත කියනවා. ඒ අතරේදී දිවයින පුවත්පතට යනවා. දිවයින පුවත්පත කියන කාරණාව අද දිවයින ප්‍රධාන සිරස්තලයේ අලුත් ව්‍යවස්ථාවක් එනකන් බොහෝ දෙනෙක් බලන් ඉන්නවා. නව ව්‍යවස්ථාව පෙබරවාරි එනවා කියලා තියෙනවා. පළාත් සභාව හොසි කරලා තියෙනවා. විධායක ජනපති ක්‍රමයේ වෙනුවට බලතල සහිත අගමැති පදවියක් කමිටුවෙන් යෝජනාවකුත් ඉදිරිපත් වෙලා තියෙනවා. ලබන මාස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලබා දීමට නියමිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මූලික සැලැස්මේ විධායක ජනාධිපති ක්‍රමයේ වෙනුවට 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පරිදි අගමැති තනතුරක් ඇති කිරීම සඳහා යෝජනා කර තිබෙන බවත් ඒ අනුව දැනට පවතින විධායක ජනාධිපති දුරේ අහෝසි වනු ඇති බවත් දිවයින නිදහස් සංග්‍රහයට විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් තොරතුරු ලැබුණා කියලා අද ওই විදිහට කියනවා. ඉතින් තව ටික කාලයක් තියෙනවා අපිට දැම්ම ඉඳන් මේ ගැන අඩබෙර ගහන්න ඕනේ නැහැ. ආවට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේ ගැන කොහොමද කියලා ඉදිරියේ දින ව්‍යවස්ථාවේ හැටි සහ ස්වරූපය. ඒ අතර දිවෙන කියන තවත් කතාවක් මේ ත්‍රස්ත මර්ධන පනතට
සංශෝධන එකතු කළ තියෙන අවුරුදු 43කට පස්සේ ත්‍රස්ත මර්දන පනතට වසර 43කට පස්සේ සංශෝධන ඉදිරිපත් කළ තියෙනවා කියලා අද දවසේ දෙවයින පුවත්පත සඳහන් කරනවා. ඔව් අර සංචාරක කර්මාන්තය ගැන කතා කරද්දී නජිත් ඔබ කිව්වා ආරක්ෂාව සංචාරකව වැඩිපුර එන්න නම් අපේ ආරක්ෂාව සහතික වෙලා තියෙනවා ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් අපිට කතා කරන්න සිද්ධ වුණා පාස්කු ප්‍රහාරයත් එක්ක මේ අතරේ තමයි මව්බිමට ගියාම මව්බිම කියන්නේ වතිකානයේ ලංකාවට ඇස ගහයි කියලා වාර්තා කරලා තියෙනවා මේ සම්බන්ධයෙන් අද දීර්ඝ විස්තරයක් අරගෙන එනවා ප්‍රධාන ප්‍රවෘත්තියක් විදිහට ලංකාවේ කතෝලික ජනයාට යුක්ති ඉටුවීමේ පමාව ගැන පාප් වහන්සේ ප්‍රමුඛ වතිකානයේ පරිපාලනයේ සිය විශේෂ අවධානය යොමු කරලා තියෙනවා කියලයි මේ විදිහට වාර්තා කරන්නේ. ඉතින් පාස්කු ඉරදින මේ එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය හා බොරැල්ල සියලු සාන්තුරුන්ගේ දේවස්ථානයේ බෝම්බ සිද්ධිය ඇතුළු සිදුවීම් ගැන සිදු කරන දේශීය අපරාධ විමර්ශන යාන්ත්‍රණය ගැන කතෝලික සමාජයෙන් කරුණු විධිමත් දැනුම් දීමක් අනුව මේ විශේෂ අවධානය යොමු වෙලා තියෙනවා කියලත් මේ ආකාරයෙන් වාර්තා කරනවා. ඒ අනුව පාස්කු ඉරදින ත්‍රස්ත ප්‍රහාරය ඇතුළු සිදුවීම් ගැන ස්වාධීනව වෙනම තොරතුරු විමර්ශනයකට අවශ්‍ය පුළුල් සහයෝගයක් වතිකානු රජයෙන් ලැබෙනවා කියන කාරණය මේ නිලධාරිය කියලා තියෙනවා කියලායි වාර්තා කරන්න නජිත් දිගින් දිගටම කාදෙල් හිමිපාණන් කිව්වා අපිට මේ දේශීයව මේ සඳහා යම් ආකාරයක විසඳුමක් ලැබෙන්නේ නැත්නම් මේ කවුද මේ වැඩේ කරේ කියලා හොයාගන්න නැත්නම් අපි යනවා කියලා ජාත්‍යන්තරයට පාප් වහන්සේට පවා පැමිණිලි කරනවා කියලා කාදිල් හිමිපාණන් සඳහන් කළා. ඉතින් මේ කාරණයත් එක්ක තමයි දැන් වතිකානය මේ පිළිබඳව අවධානය යොමු කරලා තියෙනවා කියලා වාර්තා කරලා තියෙන්නේ. කාදිල්තුමා ජාත්‍යන්තර අධිකරණයට යන්න හදයි කියලාත් අද මේ විදිහට කියලා තියෙනවා. මේ සම්බන්ධයෙන් හැබැයි පරීක්ෂණ යනවා නජිත්. පරීක්ෂණ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙනවා. වැඩේ තියෙන්නේ මේ සමහර කණ්ඩායම් පිළිගන්න කැමති නැහැ මේ පරීක්ෂණවල ප්‍රගතිය පිළිබඳව. මෙන්න මේ අර්බුදය තමයි තියෙන්නේ. මාධ්‍යයට ඇවිල්ලා සමහර කතා කියනවා දේශපාලඥයෝ ඇවිල්ලා ඔය ඉන්න වීර චරිත වගේ ඉන්න අය එක එක කතා කියනවා ඒගොල්ලෝ කැමරා ඉස්සරහට ඇවිල්ලා. ඉතින් මේකත් එක්ක තමයි මේ පරීක්ෂණ සම්බන්ධයෙන් යම් විදිහක සැකයක් මතුවලා තියෙන්නේ මේ කතෝලික ප්‍රජාව ඇතුලේ. හැබැයි පරීක්ෂණ ක්‍රියාත්මකයි. ඒ ගැන කියන්න ඕනි සහ අර බොරැල්ල සියලු සාන්තුරුන්ගේ දේවස්ථානයට බෝම්බ තැබීමේ සිද්ධිය මේක මහා පෞද්ගලික කාරණයක් නජිත්. අපි දැක්කනේ මේ ප්‍රකාශ මේ තැනත්තා මේ වෛද්‍යවරයා සැක්කාර වෛද්‍යවරයා පිළියන්දල ප්‍රදේශයේ ඔහු කරලා තියෙන වැඩ බෙල්ලන්විල පන්සලටත් ගිහිල්ලා බෝම්බයක් තියෙනවා. අර පෞද්ගලික රෝහලටත් නාරහෙන් පිට තියෙනවා. එතකොට මේක තනිකර පෞද්ගලික කාරණයක්. ඉතින් මේ පරීක්ෂණ පිළිගන්න කැමති නැත්නම් එහෙනම් ඉතින් කියන්න සිද්ධ වෙන්නේ පරීක්ෂණ ඒගොල්ලන්ට කරන්න කියලා. මේ පරීක්ෂණ සම්බන්ධයෙන් පුළුල් විදිහට විමර්ශනය කරලා හරි අමාරුවෙන් මේ සීලු දෙනා අල්ලගෙන ඇවිල්ලා මම දැක්ක මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා මාධ්‍යයට කියනවා මෙන්න මේකයි මේ තත්ත්වය උනේ මෙහෙම කියලා. මේ සියලු විස්තරේ කියනවා. අර මේ පොලිසිය ආරක්ෂක අංශ කරන්න ඕන වැඩත් අපි දැක්ක මාධ්‍ය සාකච්ඡාවල කරන CCTV දර්ශන පෙන්වනවා. අර මේවා සංවේදී තොරතුරු අර මොනියම් ආකාරයෙන් කිව්වත් සමහරට ඔබ කියන්න පුළුවන් මේ කරපු වැඩේ හරි කියලා. හැබැයි පරීක්ෂණවල ඒ ප්‍රගතිය පිළිබඳව කතා කරනකොට මේ දේවල් අර සංවේදී තොරතුරු මේ දේවල් මාධ්‍යයට එකවරම උදාහරින්න පුළුවන් ද ඔය දේ ගැනත් හිතන්න ඕනේ. ඒ අතරේ සමීර අද දවසේ අපි ටැබ්ලොයිඩ් පුවත්පත් ගැනත් අවධානය යොමු කරන්න ඕනේ. මෙට්‍රෝ හීන හයිටි නාලිකාවේ අපේ නාලිකාවේ විකාශය වෙන බොහොම අපූර්ව ටෙලි නාට්‍යයක් මෙට්‍රෝ හීනවල අපේ මේ ප්‍රසන්න ගැන අද දවසේ මේ විදිහට කියනවා. ඔව් ඔහු කතා කරනවා මේ මෙට්‍රෝ හීනේ නාට්‍ය ඔබ බලනවා නම් රාත්‍රියේ 8ට ගැමි පරිසරයත් එක්ක මිනිස්සු මුහුණ දෙන ගැටලු තාමත් අපූර්වට මේ ප්‍රශ්න වලින් විසඳ ගන්න විදිය මේ ප්‍රශ්න වලින් ගැලවෙන විදිය සමහර තරුණ කාලෙදී මේ තාරුණ්‍යයට එන ගැටලු ඒ ප්‍රශ්න निराකරණය කරගන්න කොහොමද මෙට්‍රෝ හීනේ ඇතුලේ මේවා තාමත් සියුම් විදිහට කතා වෙනවා. රෑ 8ට බලන්න ඔබ සතිය දවස්වල මොන්රාගල වැනි දුෂ්කර ප්‍රදේශයේ කෙසෙල් ගොවිතැනින් ජීවත් වෙන ප්‍රසන්න විවාහකයෙක්. ඒ වගේම ඔහු දිනකගේ ආදරණීය පියෙක් ආර්ථික අපහසුතා නිසාම වගා කටයුතු සඳහා ගමේ මල්ශාලා හිමියාගෙන් රුබේරු මුදලාලිගෙන් පොලියට සල්ලි ගන්නවා. ඊට පස්සේ වෙන ඛේදවාචක එතනින් එහා දිගෑරෙන විදිය තමයි මෙට්‍රෝ හීනේ ඇතුලේ කතා කරන්නේ. ඉතින් මధుර මේ සම්බන්ධයෙන් විස්තර කියලා තියෙනවා. මధుර කියනවා ගැමි චරිත මට අරුමයක් නෙමෙයි. මොකද මధుර කියන්නේ හොඳ ගැමියෙක් සහ ඔහු නීතිඥයෙක් කියලා තියෙනවා. නිරෝෂ වාසල තමයි ලියන්නේ. ප්‍රසන්න මధుර කතා කරයි ප්‍රසන්න ගැන මధుර කතා කරයි කියලයි මේ ආකාරයෙන් මේ සිරස්සලේ දාලා තියෙන්නේ. නාට්‍ය බලන්න ඔබ මෙට්‍රෝ හීනේ රෑ 8ට ස්වාධීන රූපවාහිනියෙන් එක දවසක් බැලුවොත් එහෙම එක දිගටම බලනවා. ඉතින් දැන් කොටස් කිහිපයක් ගිහිල්ලා තියෙනවා. හැබැයි ඔබට තේරුම් ගන්න පුළුවන් YouTube එකේ බලන්න පුළුවන්. ඊටු කොටස් ටික බලලම නැත්තම් හැබැයි බලපු අය කවදාවත් අමතක කරන්නේ නැති නාට්‍යයක් තමයි මෙට්‍රෝ හීනේ කියලා කියන්නේ සතිය දවස්වල රැයටට. ඒ අතරේ රසඳුන පුවත්පතේ 13 වෙනි පිටුවට ගියොත් එහෙම ඔබට පුළුවන් සහෘදෙක් පිළිබඳව අපේ සහෘදෙක් ඔබටත් සහෘදෙක් වෙනවා. විශේෂයෙන්ම මේ සහෘදයා පිළිබඳව බොහොම අපූර්වට ලියවෙනවා. දුෂාන්ත දර්ශන රණසිංහ අවුරුදු 10ක පමණ මීට කලින් වසර 10ක පමණ මාධ්‍යයට සම්බන්ධ
මාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වූ දුෂාන්ත දර්ශන මුලින්ම ගිණුම් කරන ක්ෂේත්‍ර රැකියාවක තමයි නිරත වුණේ. දුෂාන්ත සමීර මේ අපේ සහෘදෙක් අපි බොහොම හොඳින් දන්න හඳුනන චරිතයක්. දැන් මේ වෙනකොට සම්මාන පිට සම්මාන දිනලා සම්මාන 7ක් හිමි කරගෙන තියෙනවා. ඒ අතරේදී නිර්දේශ වෙච්ච අවස්ථාත් බොහොමයි. දුෂාන්තගේ පාසල පන්නිපිටි ධර්මපාල විද්‍යාලය අපි අමතක කරන්න නරකයි. පාසලෙන් ලැබුණු පන්නරය දැන් ජාතික තලයට ගෙනහිල්ලා ජාතික නාලිකාවක් විදිහට ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයත් එක්ක එකතු වෙලා බොහොම හොඳ සාර්ථක ගමනක් යනවා. මේ මගේ මාධ්‍ය ජීවිතය ඇතුළත මට ලැබුණු 7 වෙනි සම්මානය මගේ වැඩසටහන් වල කැමරාකරණය හැර අනිකුත් සියල්ලම කරගන්නේ මමමයි. ඒ අතරේදී දුෂාන්ත කියනවා මේ නව පරපුරට බොහොම හොඳ ආදර්ශවත් චරිතයක් විදිහට දුෂාන්ත බොහෝ දේවල් සඳහන් කරලා තිනවා. ඒ අතරේ ඉදිරි අරමුණු ගැන කතා කළොත් එහෙම එකම බලාපොරොත්තු තමයි ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කරන එක සහ චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන එක. නිර්මාණයක් කළා කියන පමණක් මම නිර්මාණයකට සූදානම් නැහැ. මොකද හොඳ දෙයක් කරන්න ලොකු වේදමක් යනවා. මගේ ආකල්ප එක්ක වැඩ කරන්න කැමති නිෂ්පාදකවරයෙක් මුණ ගැහුනොත් ඒ පියවර තියන්න මම සූදානම්. ඒ වගේම දුෂාන්ත ගීත ගේපද රචකයෙක් විදිහට කටයුතු කරන බොහොම ජනප්‍රිය ගීත කිහිපයකටම ගේපද රචනයෙන් දායක වෙලා තියෙනවා. විශේෂයෙන්ම අපි අර සමන් ලෙනින් ගායනා කරන චන්ද්‍රසූර්යා පායන ගීතය මේ ඒ ගීතය වගේම ඔබ අරන් ගීත මේ ඉන්දික ලියනගේ ගායනා කරන්නේ අපච්චි ගීතය මේ ගීත ගණනාවක ගීත පද රචකයා විදිහට කටයුතු කරලා තියෙන දක්ෂතා ගොඩක් තියෙන චරිතයක් විදිහට අපි බොහොම හොඳට දන්න හඳුනන චරිතයක්. අපි සුබ පතනවා ඉදිරියටත් ඒ ගමන සාර්ථක වෙන්න කියලා. ඔව් දුෂ්යන්තට මාධ්‍යයට 4 සීමා තිබුණට සීමාවන් තිබ්බට මනුස්සකමට සීමාවක් නැහැ. අපි සුබ පතනවා ඔහුට ඔහුගේ අනාගතයේ මාධ්‍ය ජීවිතය සාර්ථක කරගන්න තවදුරටත් හැකියාව ලැබෙන්න කියලා. කාටුන් බලමු. අපි බලමු කාටුන් අද දිවෙන පුවත්පතේ කාටුනේ බලන්න මේ තරගයක්. ඊයේ රාත්‍රියේ තිබ්බ තරගයේ වගේම තරගයක් දැන් අපි දන්නා සුපිරිතරු තෝරන්න තරග තියෙනවා. මේත් ඒ වගේ තරගයක් මේ ඇමතිවරු අතරින් මේ තරගකරුවන් 225කගේ බයිලා අතරින් වැඩිම ප්‍රේක්ෂක අමනාපයෙන් ඊළඟ වටේට තේරීපත් වන්නේ කවුද කියලා බලනවා. මේ මහින්දානන්ද අලුත්ගමගේ මහත්තයා, ගාමිණී ලොකුගේ මහත්තයා, බන්දුල ගුණවර්ධන මහත්තයා, උදේ ගම්මන්පිල මහත්තයා මේ 4 දෙනා අතරින් කවුද තරගකාරය අතරින් ජයග්‍රාහකයා වෙන්නේ? ඒ ගැන ජනතාව ඔබට තීරණය කරන්න හැකියාව තියෙනවා. ලොකුගේ මහත්තයා උඩටයි කියලා හිතුවා. හැබැයි වැඩේ තියෙන්නේ ලොකු බණ්ඩාර උඩට ආවා. බලන්න කවිය අනුරාධ හිරිපිටියේ ලියනවා. විදුලිය කැපුම නොකැපුම රට හමු වෙතියා දඟලන විටදි ඉන්ධන දෙස දෙනෙත අයා. කවුරුත් සිතුවේ ලොකුගේගේ සතිය කියා ලොකු බණ්ඩාර ඒ අස්සේ උඩට ගියා. ලොකු බණ්ඩාර උඩට ගියේ කොහොමද කියලා ඔබ දන්නවා. අපි ඔබට නිරෝගී අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. නිරෝගී හෙට දවසක් ප්‍රාර්ථනා කරනවා. හෙට වැඩ කරන්න ශක්තිමත්ව මූලික සෞඛ්‍ය පුරුදු අනුගමනය කරමින්. අපි ගිහින් එන්න ඔබට සුබ දවසක්. ආයුබෝවන්.